ධර්ම ශ්‍රවණයේ සඳහා নমස්කාරය කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मच्छपमा दत्ताना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस सुनन्तु सद्मुक्तदन्ति धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से संपापस्य अपरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एकं बुद्धान शासनम् श्रद्धा बुद्धि संपन्न पिंवතුනි අද දවසේ පොහොය දිනයක් මෙතන පොහොය දිනය කාලීන වශයෙන් ලෝකෙට ගැලපෙන ධර්මයක් බුදුරජාණන් දේශනා කළ ධර්මයේ පුස්තක පිළිගන්නට බලාපොරොත්තු වන්නේ පින්වත්නි දේශනා කරන ධර්මයේ පොදුවේ හැම සත්‍යයකටම මිනිසෙකුටම සාධාරණ ධර්මයක් කිසියෙකුට පාචික වශයෙන් හෝ කිසියෙකුට පක්ෂපාතීව හෝ කිසියෙකුට විදවන්නට හෝ දේශනා කරන්නට හැකියාවක් නැහැ ධර්මයේ කාටවත් පොදු නිසා සමස්තයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරන ධර්මය ඇති සැටිය දේශනා කිරීමයි අපේ වගකීම. ඒ නිසා මේ මොහොතේදී අද කාලයේ මේ ලෝක ස්වභාවය තුළ මනුෂ්‍යයන්ට එක්වා තියෙන විපත්තිය. ඒක මූලික කරගත්තු නිර්වාණ ධර්මයයි පැහැදිලි කරන්නේ. ගාථා ධර්මයට අනුව මහත් දේශනා කරනවා අපි කරන ක්‍රියාවන්හි ඵල විපාකය. අපේ උපාසනාවක් අපිට දෙන්නට හේතු වෙනවා. ඒක නිසා ඒ අනුතර නිසා උන්වහන්සේ මේ ලෝක ධර්මතාවය පැහැදිලි කරලා පෙන්නනවා කොටස් දෙකකට. හැම ක්‍රියාවක්ම අපි සිතින්, කයින් සහ වචනෙන් කරන දේවල් බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරලා පෙන්නනවා කුසල සහ අකුසල කියලා.
ඒක කුසල් සහ අකුසල් කියලා වෙන කරපු ධර්මතාව දෙක මත තමයි සත්‍යයන්ගේ මරණින් මතු ජීවිතය තියෙන්නේ. ඒකතර මනුෂ්‍යයන්ට මේ කුසල් සහ අකුසල් වෙන කර ගැනීම නොහො කියන්නේ. උන්වහන්සේ දේශනා කරන මනුෂ්‍යෝ මෝහයටපත් වෙලා නැත්නම් මුලාවටපත් වෙලා. මේ මෝහය සහ මුලාව කියන සිද්ධිය තුළ මේ හැම මනුෂ්‍යයෙකුටම මරණින් මතු සැප ඇති භවයකට යන්න ලැබෙන්නේ නැහැ. මහා දුක් ගොඩක් පිරවන්නට කියලා තිරසන් දෙවිත නිරේ ආදී ලෝකයන් ඉපත් ලැබීමට යන්න සිදුවෙනවා. මෙන්න මේ අනතුරු පිළිබඳ බුද්ධ දේශනාවේ ගැඹුරු බව නිසා කිසිම මනුෂ්‍යයෙකුට ලේසි වෙන්නේ නැහැ උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න. ඒක නිසා ධර්මයේ වෙනුවෙන් විවිධ මතාන්තර, විවිධ දර්ශන, විවිධ කතා, විවිධ සංකේතවල ගොඩනගමින් පින්වත්නි හැම කෙනෙක්ම සංසාරේ මරණින් මතු මහා දුක් ගොඩකට පත් වෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් නිදහස් වෙන්නට බුදුරන් වහන්සේ නමක් පාරමිතා පුරලා බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කළයි මේ ලෝකයේ ඇත්ත සත්‍ය අවබෝධ කරගන්න. දැන් ඉතින් බලමු පින්වත්නි මේ කුසල් සහ අකුසල් කියන ඒ අංශ දෙක කොහොමද වෙන් කරගන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු කුසල් පාක්ෂික ධර්ම ගත්තොත් උන්වහන්සේ දේශනා කරන දස කුසලයේ හික්මෙන්න කියලා. කුසලස උපසම්පදා කියන්නේ ඒක. ඒක කුසල් වශයෙන් දකින යම් කිසි ක්‍රියාවක් පින්නතුනේ ඒක සුබ විපාක සඳහා යහපත් විපාක සඳහා ඵල විපාක සඳහා හේතු වෙනවා. එතකොට අකුසල ක්‍රියාවක් අපි කරොත් ඒක විපාකයේ සඳහා අපිට දුක්ඛිත භාවයක දුක් විඳින්නට සිදු වෙනවා. මෙන්න මේ අනුසර නිසා තමයි හැම මිනිසෙකුටම මනුෂ්‍ය භාවයට නැවත මරණයට පසු වෙන ලැබෙන්නේ නැත්තේ. ඊළඟ බලන්නේ දස කුසලයේ කියන්නේ මොකක්ද? උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඉපදිලා ඉන්නවා අපි කිසිම කෙනෙක් දන්නේ කලින් භවයක හිටියේ. ඒ වගේම කිසිම කෙනෙක් දන්නේ නැහැ මරණින් මතු ජීවිතයක් අපිට ලැබෙයිද කියලා. මොනවද දේශනා කරන කිසිම මිනිසෙක් පෙර සහ ඉදිරිය ගැන දන්නේ නැහැ. ඉපදුනා විතරයි දන්නේ. එතකොට ඉපදුනේ ඇයි දන්නේ නැහැ? මරණයට පත්වන්නේ ඇයි දන්නේ නැහැ? මරණින් මතු ලෝකයකට යාද දන්නේ නැහැ. එහෙම යනවා නම් කොහොමද යන්නේ කියලා දන්නේ නැහැ. එහෙම මරණින් මතු ලෝකයකට යනවා නම් කුමන ලෝකයකද යන්නේ කියලා දන්නේ නැහැ. මෙන්න මේ කිසිවක් නොදන්නකම මානවයාට ඉන්නතුමා දේශනා කරන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව කියන්නේ ඉපදීමට හේතු නොදන්නකම. ඒ වගේම මරණයටපත් වුණාට පස්සේ නැවතත් ඉපදෙන්නේ නැද්ද කියන එක නොදන්නකම. අවිද්‍යාව. ඉපදෙන හැම සිද්ධියක්ම ඉපදෙන්නේ අපි මරණයටපත් වෙලා නැවත ඉපදෙන්නේ විද්‍යාත්මක සලස්මකට අනුවයි. ඒකකොට විද්‍යාව අවබෝධයක් නැති කෙනෙකුට කියනවා උන්වහන්සේ ධර්මයේ අවබෝධ වෙන්නේ නැති නිසා හැම සත්‍යයක්ම අවිද්‍යාවෙන් සංසාරේ මරණින් මතු දිගටපත් වෙනවා. ඒ විදිහට බලමු මේ කුසල් සහ අකුසල් කියන අපි කරන ක්‍රියාවන්ගෙන් අපි කුසල් කොටස් කොහොමද වෙන් කරගන්නේ කියලා. උන්වහන්සේ දේශනා කරන කුසල් ධර්ම වශයෙන් සිත කය වචනෙන් අපි කරන යම් ක්‍රියාවක් දාන සීල භාවනා කියලා ප්‍රදාන වෙනවා. එහෙනම් දාන දීම, සීල දීම, භාවනා කිරීම කියන්නේ කුසල් පාශික ධර්මතා. ඒ වගේම ඒ කොටස තවත් අයිති වෙනවා පින් දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, ඒ වගේම වැඩිහිටියන් සැලකීම, ඒ වගේම ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය සහ තමාගේ ධර්මතාවය පිළිබඳ තමන් ඉදිරියෙන් ඇයි කෙනෙකු පිළිබඳ නිවැරදි ධර්ම අවබෝධයටපත් වීම. ඊළඟට මෙන්න මේ කොටස් පිළිබඳ අවබෝධයක් නැති හැම කෙනෙක්ම දාන සීල භාවනා දන්නේ කියයි, ඒක කරන්නේ කියයි. ඒ වගේම පින් නොදෙන අය, පින් අනුමෝදන් නොවන අය, ඒ වගේම වතාවත් නොකරන අය, ඉදිරියටට නොපුදන අය, ඒ වගේම තමන් ඉතිවිලා ඉන්නේ කොහොමද මරණින් මත් තමන්ට වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති කමදී ඒ නොදන්න හැම දෙයක් නිසා මේ මිනිස්සු පින්නත් කරන්නේ දස අකුසල. දස කුසලයේ නොදන්න අය හැමෝම කරන්නේ දස අකුසල. ඒකට කුසල ධර්මයක් අපි කළා අපිට කර්ම පිළියෙල වුණොත් පින්නත් ඉපදෙන්න තියෙන ලෝක කියනවා දේව මනුෂ්‍ය බ්‍රහ්ම කියලා. අකුසල කර්ම කළා යම් කිසියෙකුට ඵල විපාක පිළියෙල වුණොත් ඒ පුද්ගලයාට කියනවා නිරේ පිරිසක් ප්‍රේත අසුර කියන දුක්ඛිත භාවනාවේ උත්පත්තිය. කිසිම කෙනෙකුට පින්නතුනේ ඉපදුණු අපි හැමෝටම මරණින් මතු අනිවාර්යෙන් ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතය කොතනකද කොයි විදිහකටද පවද්ද කොයි තැනකද කියලා කිසිවෙක් දන්නේ නැති නිසා උන්වහන්සේ දේශනා කරන මේ උප්පත්ති ධර්මයේ යම් කුගේ ජාතික දුක්ඛ කියන. ඉපදීම දුක්ඛ ධර්මයක් ඇයි නිශ්චිත තැනක ඉපදෙන්න දන්නේ. හොඳ තැනක ඉපදෙන්න දන්නේ. හොඳ අම්මා තාත්තා කෙනෙක් ලැබෙයිද දන්නේ.
හොඳ විවාහක බිරිඳක් ලැබෙයිද? හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙයිද? හොඳ දරුවෙක් දරුවෝ ලැබෙයිද? හොඳ ඉන්න රැකියාවක් ඉඩකඩම් ආදිය ලැබෙයිද? නරක මිතුරන් අතර ඉපදෙයිද? තිරිසන් ලෝක ඉපදෙයිද? මේ කිසිවක් දන්නේ. එතකොට මරණය විතරක් කෙනෙක් දන්නව. නමුත් මරණය පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ නැත්තේ උන්වහන්සේ දේශනා කළ ධර්මයේ විද්‍යා මූල ධර්ම නොදැනීම. එහෙනම් මෙන්න මෙතෙන්දී පින්වත් අවබෝධ කරගත යුතු දේ තමයි පළවෙනි ශික්ෂාපදය උන්වහන්සේ දේශනා කරන කුසල වල දාන සීල භාවනා. එතකොට අකුසල වල උන්වහන්සේ පැහැදිලි කරන අකුසල ධර්මතා 10 යටතේ දස අකුසලයේදී ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පරුසාවාද, පිසුනාවාද, සම්ප්‍රප්පලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා. ගැඹුරු මේ ධර්මතා පැහැදිලි කරන්න ගියොත් කෙටියෙන් මම පැහැදිලි කරන්නම් පින්නතේ ප්‍රාණඝාතය කියන්නේ. පංචශීලයේ පළවෙනි ශික්ෂාපදයේ ප්‍රාණඝාතය. පාණාතිපාතං වේරමණී සික්ඛාපදං සමාදියා. පිළිත හැම සතෙක්ම මනුෂ්‍ය හෝ තිරිසන් හෝ වේවා හැම ජීවියෙක්ම පෙර කරන ලද කර්ම විපාකයන්ට තමයි උප්පත්ති හිමි වෙන්නේ. උන්වහන්සේ දේශනා කරන කර්මයකට අදාළව ඉදිරියට සත්වයා ඒ තමාගේ ජීවිතයට ආදරය කරනවා. තිරිසනෙක් වුණත්, මනුෂ්‍යෙක් වුණත්, කුකුරා කුඹෙක් වුණත් පුදුම ආදරයක් තමන්ගේ ජීවිතේට තියෙනවා. කරදරයක් වුණොත් ඒකෙන් බේරෙන්න දුවනවා. විරුතා తీරණම් ඒ හැංගෙනවා. බඩගිනි වෙලාවට කොහොමයි හොයාගෙන කනවා. ඒ වගේම තමන්ට ඉන්න තැනක් ආරක්ෂා ඇති තැනක් හොයාගෙන ඉන්නවා. පිළිතුර ඒක උන්වහන්සේ පැහැදිලි කරන හැම සත්වෙක්ම තමන්ගේ ජීවිතේට ප්‍රිය බව. සබ්බේ තසාන්ති දංගස්ස සබ්බේ සංජීවිතං පියං කියලා උන්වහන්සේ දේශනා කරන්නේ ඒකයි. හැම සතෙක්ම දඬුවමට, මරණයට, ත්‍රාසයට, බීතියට බයයි. මොකද ජීවිතේට ආදරේ නිසා. ඕනම දෙයකට අපි ආදරය කරන්න වෙන්නේ අපිට බයත් ඒ හා සමගම වැඩි වෙනවා. එතකොට ඊන සත්‍යෝ ඉපදුනාට පස්සේ තමාගේ ජීවිතයට ආදරේ නිසා මරණයට බයයි. එහෙනම් මෙන්න මේ මරණයට බය වීම පොදු ධර්මයක් වශයෙන් මනුෂ්‍යයන්ටත් මේ ජීවිතයට බය කියන එක තියෙනවා. එතකොට එහෙනම් බලන්න පින්නතුනේ හැම සත්වෙක්ම ඉපදීම තුළ තමන්ගේ ජීවිතයට ආදරේ නම් ඒ ජීවිතේට බය කියන එකක් පවතිනවා. එහෙනම් අද පැහැදිලි මේ කාලය තුළ මේ හැම දිනාටම මරණ බය දැන් සාධාරණව දැනෙන මේ මුළු ලෝකෙටම. ඊනම් දැන් බලන මිනිස්යන්ට මරණ බය කවදාකවත් දැනුනේ නැහැ මෙච්චර කාලයකට. ඇයි ඒකට හේතුව? Tamanට මරණයක් සඳහා පරිසරය පිළිවෙල තිබුණේ නැහැ. දැන් හිනම් බලන මේ වසංගතය නිසා මොකද වෙලා තියෙන මිනිස්යන්ට මරණ බය දැනෙලා තියෙනවා. කොයි වෙලාවක හරි වසංගතයට ගොදුරු වුණොත් ඒ පුද්ගලයා මරණයට ලක් වෙනවා කියන සිද්ධිය තුල පුද්ගලයෝ දැන් තැති අරගෙන තියෙනවා. ත්‍රාසයටපත් වෙනවා, බීතියටපත් වෙනවා, සැක ඇති වෙනවා, කෙනෙක් දිහා බලන්නේ නැහැ, බය ඇති වෙනවා. ඔය ආදි වශයෙන් පින්නත විවිධ උපක්‍රම යොදනවා, මුඛාවරණ යොදනවා, ඒ ඉන්නත් විද ගන්නවා. ඒ ආදි වශයෙන් දුරස්ථභාවය කියලා කරනවා. එක එක දේවල් කරනවා කියන්නේ මොකටද? මේ ජීවිතයේ තියෙන බයට. ජීවිතේ නැති වෙයි කියන බයට. පින්නතුනි ඉපදෙන ධර්මයකට අපි ආවේ කැමැත්තෙන් නෙමෙයි. ඒ වගේ ඉපදෙන ධර්මයට ආපු හැම කෙනෙකුටම මරණය සාධාරණව තියෙනවා. බය වුණයි කියලා ඒක අවලංගු වෙන්නේ හෝ වෙනස් කරගන්නේ හෝ අහෝස් කරගන්නට බැහැ. ඒතර උප්පත්ති ධර්මයේ කොතනද ඉපදෙන්නේ සත්වෙක්? ඒ සත්‍යය කවදා හරි මරණයට ගොදුරු වෙනවාමයි. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන මේ ඉපදෙන ධර්මයේ මරණ ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉපදෙන ධර්මයක් කවදාකවත් මරණ ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක නොවි පවතින ධර්මතාවයක් මේ ලෝකේ නැහැ. එහෙනම් බලන්න දැන් මේ ප්‍රාණඝාතය කියන සිද්ධිය ගත්තොත් මේ හැම කෙනෙක්ම හැම සත්වෙක්ම ජීවත් වෙන්න ආසයි. නමුත් මේ ආසාව කියන සිද්ධිය තමාට ඉෂ්ට කරගන්නට බැරි වෙන්නේ මරණ බය ආවොත් තමයි. එහෙනම් දැන් බලන්න උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ප්‍රාණඝාතය උන්වහන්සේ දේශනා කරනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සංජීවිතං පියං අත්තාන උපමං කත්තාන හනේන ගාතේ. ඕනම සත්ත්ව ජීවිතයට ප්‍රිය නිසා ඒ සතා මරණයට බයයි. ප්‍රතිගැන්මට බයයි. දඬුවමට බයයි. එහෙනම් දැන් බලන්න පින්වතුනි මේ ලෝකේ මේ සත්‍යය මනුස්සයෝ අපි දන්නවා සත්තු මරනවා ප්‍රාණඝාතය. ඒ වගේම මරාපු සත්තුන්ගේ මස් ආහාරයට ගන්නවා. පින්වතුනි මෙන්න මේ පළවෙනි පියවර නිවන සඳහා තියෙන පළවෙනි පියවර තමයි අකුසල් විපාක වලින් ගැලවෙන්නේ. මම මේ පැහැදිලි කරන්නේ අකුසල් ධර්ම වශයෙන් ප්‍රාණඝාතය, අදත්තාදානය ආදී වශයෙන් තියෙන මේ 10යි පළවෙනිම අකුසලයේ තමයි සත්තු ඝාතනය. සත්ත්ව ඝාතනයෙන් අයින් වෙන්න බැරි නම් කවදාකවත් ඒ පුද්ගලයාට භව දුකෙන් නිදහස් වෙන්නට බැහැ. එහෙනම් භව දුකෙන් නිදහස් වෙන්නට බැහැ කියලා කියන්නේ කොතනක හරි භවයක ඉපදෙනවා.
තිරිසනෙක් වෙලා හරි, ප්‍රේතෙක් වෙලා හරි, යක්ෂයෙක් භූතෙක් වෙලා හරි කොතනක හරි ඉපදෙන්න සිදු වෙලා ඒ ස්ථානයේ තියෙන දුක් විඳින්න තමන්ට සූදානම් වෙනවා. ඊනම් දැන් බලන්න ප්‍රාණඝාතය කියන අකුසලයෙන් කොච්චර විපාක හැදෙනවද කිව්වොත් පින්නතුනි මනුෂ්‍යයන්ට මේ භව සසර කොතනද කෙලවර කියලා කියන්න බෑ. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන පළවෙනි ශික්ෂාපදයේ පංචශීලයේ පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා. ඒක උන්වහන්සේ පැහැදිලි කරන්නේ හරි ගැඹුරින්. දැන් සතෙක් මරණව කියන සිද්ධිය අකුසලයක් වශයෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා වගේම සත්ත්ව ඝාතනයට උදව් කිරීමත් අකුසලයක් වශයෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා. සතෙක් මැරීම සහ සතෙක් මැරවීම. ඒකත් දැන් බලන්න උන්වහන්සේ මේ දෙකෙන්ම අයින් වෙන්න කියනවා. නිවන් ලබන්න සසර දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් උදාහරණයක් වශයෙන් කෙනෙක් සත්ත්වෙක් ඍජුව ඝාතනය කරනවා නම් ඒක ප්‍රාණඝාතයක්. අනිවාර්යෙන් Tamanටත් මතු භාවයකදී අකුසලයේ විපාක වශයෙන් තමාගේ ශරීරය යම් කිසි අනුතරකින් නැති වෙනවා. විපාක වශයෙන් අකාලී. ඒක බලන්න පින්නතුනේ දැන් මේ සත්ත්වෙක් ඝාතනය කිරීමේ ඍජු විපාකය තමාට ඊළඟ කවදා හරි භවයකදී අකාලයෙන් මිය යන්නට සිදු වෙනවා අනුතරකින්. මොකද මේ සත්වයා ඝාතනය කරන්නේ අකාලේ. නියමිත වයසට ගිහින් මැරෙන සතෙක් නෙමෙයි. ඒකෝර එහෙනම් දැන් බලන්න අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සත්ත්වෙක් ඝාතනය කිරීමක් දරුණු අකුසලයක් කවදාහක්වත් මනුෂ්‍ය ලෝකෙට නම් ලේසියෙන් ඉපදෙන්න බෑ. දේව ලෝක මනුෂ්‍ය ලෝකෙට එන්න බෑ. අපාය තමයි ඉපදෙන්න වෙන්නේ. එතකොට බලන්න එහෙනම් සත්ත්වෙක් ඝාතනය කිරීමක් ඝාතනය කරන්න උදව් කිරීමක්. උන්වහන්සේ දෙකම පැහැදිලි කරනවා දුක් විඳින්න සිදු වෙන අකුසල කර්මයක් පිළියෙල වෙන බව අපායයි. එහෙනම් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් සත්ත්වෙක් ඝාතනය කරනවා නම් කෑම පිණිස. එතකොට දැන් මේ කෑම පිණිස සත්ත්වෙක් අකාලේ ඝාතනය කරන පුද්ගලයා ඒ මස් ටික යම් කෙනෙක් අරගෙන කනවා නම් මොකද වෙන්නේ? අන්නේ අර ඝාතනය කරන පුද්ගලයාට තවත් සත්තු ඝාතනය කරන්න උදව් කරනවා. ඒතර මුදල් හොයන්න තමයි මේ පුද්ගලයා සත්ත්ව ඝාතනය කරන්නේ. මොකද කොහොමද මුදල් හොයන්නේ? ඒ ඝාතනය කරපු සත්තුන්ගේ මස් කන්න පුද්ගලයෝ ඉන්න නිසා. එතකොට එහෙනම් බලන්න සතා ඝාතනය කරපු ඝාතකයා ප්‍රාණඝාත කුසලයට අනිවාර්යෙන් මරණින් මත්තේ තිරිසන් ප්‍රේත ලෝකවල උපදිනවා. ඒ ප්‍රාණඝාතෙන් ලැබිච්ච මස් ටික සල්ලි දීලා අරගෙන කාපු කෙනත් අර ඝාතනයට උදව් කරපු වීමක් වශයෙන් එයත් අපායි පිළිනවා. එහෙනම් මෙන්න මේ සිද්ධිය පින්නතුන් ඉතාමත් පැහැදිලි මේ ලෝකයේ තුල මේ පින්නතුන් දන්නවා මාළු සත්‍යෝ මාළු ඉන්න ජලයේ ඉන්න මාළුන් ගොඩට ඇදලා ගන්නවා. එතකොට දැන් ජලයේ ජීවත් වෙන සත්ත්වෙකුට ජලය නැති වුණොත් ජීවත් වෙන්න බෑ මැරෙනවා. ඒ වගේමයි ගොඩබිමේ ඉන්න කෙනෙක් වතුරට දැම්මොත් ඒ පුද්ගලයාට වතුරේ ඉන්න බැරි හින්දා මැරෙනවා. එහෙනම් ජලයේ ඉන්න සතෙක් ගොඩට දැම්මොත් මැරෙනවා වගේම ගොඩේ ඉන්න පුරුදු වෙච්ච සතෙක් වතුරට දැම්මත් මැරෙනවා. දැන් එහෙනම් බලන්න ගොඩේ වතුරේ ඉන්න මාළුවෙක් ගොඩට දැම්මොත් ඒ සත්ත්වයා මැරෙන්නේ උස්ම ගන්න බැරුව. ජලයේ ආධාරයෙන් තමයි මාළුව උස්ම ගන්නේ. එතකොට එහෙනම් දැන් ගොඩට දාපු සත්‍යය දඟලලා වේදනාවෙන් උස්ම ගන්න බැරුව මැරෙනවා. දැන් බලන්න ඒකේ විපාක කොහොමද ලැබෙන්නේ මේ කාලේ. එහෙනම් මේ වසංගතෙන් මැරෙන අය අපිට ආරංචි වෙනවා දැනගන්න ලැබෙනවා. මාළුවෙක් දඟලන විදිහට දඟලලායි මැරෙන්නේ කියලා. පින්නතු මෙන්න විපාකෙ දැන් මේ පින්නතුන් දන්නවා ඇති මීට කලින් කවුරු ගානකට ඉස්සෙල්ල මොහොත ගොඩ ගැලුවා. පින්නතුනේ අපි මේ ලෝකේ ඉපදෙන්නට සුදුසුකම් තියෙන සත්වය වශයෙන් යම්කිසි අනතුරකට ගොදුරු වෙන්න සුදුසුකම් තියෙනවා නම් අපි ඒ කාලේ ඉපදෙනවා. ගම් වතුරකට මුහුද ගොඩ ගැලීමකට ගොදුරු වෙලා අකාලේ මියෙදෙන්න අපිට කර්ම තියෙනවා නම් අපි ඒ කාලේ ඉපදෙලා එතෙන්ට ගොදුරු වෙනවා. ඒ වගේම වසංගතයකින් අපිට මැරෙන්න අපිට සුදුසුකම් තියෙනවා නම් අපි ඒ වසංගතයේ තියෙන කාලේ ඉපදෙනවා. මෙන්න මේක නිසා මේ මොහොතේදී හොඳින් අවබෝධ කරගන්න පින්නොත් මේ ලෝක ධර්මතාවයක් තියෙන ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වන ධර්මතාවයට අපිට ඇඟිලි ගහන්න බෑ. ඒව වෙනස් කරන්න යන්න බෑ. අපි ඒවට යටත් වෙලා ඉන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු වතුර පහරක් පහළට ගලාගෙන යනවා. ඒ වගේම සූර්යයා නැගෙනහිරින් උදා වෙලා බටහිරින් බැහැලා යනවා. අපිට ඒවට විකල්ප තර්ක විතර්ක කියන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කළු ගලක් කරන් උඩට විසිකරොත් බිමට වැටෙනවා. ඒක ධර්මතාවය පවතින ස්වභාවය. ඒ සිද්ධාන්ත වලට අපිට ඇඟිලි ගහන්න ඒවට තර්ක විතර්ක කරන්න ඒව එහෙම වෙන්න ඕනේ. මෙහෙම වුණා නම් හොඳයි ආදි වශයෙන් මතිමතාන්තර ඉදිරිපත් කරන්න බෑ.
ඒක නිසා තමයි උන්වහන්සේ මේ පැහැදිලි කරන්න පින්නොත් කර්ම ධර්මය. අපි යම් කිසි කර්මයක් පිළියෙල කරා නම් හොඳයි කියලා ඒ කර්මය Tamanට හොඳ වුණාට Tamanට විපාක විඳින්න වෙන තිරසන් ලෝකෙ පිළිලා නම් පින්නොත් යන්නේ එතන Tamanට දුක් විඳින්න වෙනවා. අන්න එහෙමයි මේ ලෝකේ ධර්මයක් පිළියෙල වෙන්නේ. අපි සිතින් අපි ඇහෙන් කනින් නාසයෙන් අපි ඉන්ද්‍රියන් හසුරවලා හොඳයි කියලා යම් සිද්ධියක් අපි අල්ලගත්ත නම් මනසෙන් මානසිකව ඒ මානසික අපේ කැමැති සිද්ධිය නිසා අපිට ඊළඟ භාවයක් තියෙනවා. එතකොට දැන් අපි අල්ලගත්තු දේ මානසිකව හොඳයි කියලා අපි තහවුරු කරන්නේ වග විභාගකින් නෙවෙයිනේ. මේක තිරිසනෙක් වෙන සිද්ධියක් වේද? പ്രേත ලෝකේ යන්න වේද? අකාලේ මැරෙන්න වෙන දෙයක්ද කියලා කිසිම අවබෝධයකින් තොරවයි අපි මේ කර්ම හදන්නේ. එතකොට මේ හදාගත්තු කර්මය නිසා මොකද වෙන්නේ? ඊළඟ භවයට අපිට ගිහිල්ලා විපාක විඳින්න වෙනවා. අපි හදන හැම කර්මයක්ම ඊළඟ භවයේ විපාක වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කළු ගලක් අරන් අපි උඩට විසි කරා නම් බිමට වැටෙනවා කියන්නේ. එතකොට උඩට විසි කිරීම කර්මය. බිමට වැටීම විපාකය. ඒ වගේ අපි යම් කිසි සිතුවිල්ලකින් අපි යමක් පිළියෙල කරා නම් මේක හොඳයි මං කැමතියි කියලා. එතකොට මං කැමතියි කියලා හොඳයි කියලා Taman තීන්දුව කරාට Taman දන්නේ නැහැ මේකේ විද්‍යා අවබෝධය කොහොමද මේකෙන් මට ඊළඟ භවයේ විපාකයක් ලැබෙන්නේ කියලා. ඒ කුතිරිසනෙක් වෙන වේද, කහරකෙක්, බල්ලෙක්, ප්‍රේතෙක්, යක්ෂයෙක් වෙන වේද කියලා දන්නේ නැහැ කිසි කෙනෙක්. ඒක නිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ හැම මිනිසෙක්ම කරන කියන ක්‍රියාවන්හි අවබෝධයෙන් තොරව කර්ම පිළියෙල කර ගැනීමෙන් පසු මරණින් මතු දුක් විඳින භවයන්නේ තිරිසන් ප්‍රේත ලෝකවල උපදින බව. මෙන්න මේ ස්වභාවය අද හොඳට පැහැදිලි. පිළිතුරු මිනිසෙක් යම් කිසි සත්‍යයේ ගිල සිඳින්නේ. එහෙම නැත්නම් මරන්නේ ඝාතනය කරන්නේ. ඉතින්දී අපි දකිනවා මාළුවෙක් නම් උස්ම හිරවල මැරෙනවා ගොඩට ගත්තොත්. ඒ වගේම යම් කිසි සතෙක්ගේ හිස වෙන් කරනකොට ඒ සතාට උස්ම ගන්න බැරි වෙලා මැරෙනවා. දැන් බලන්න එතකොට මේ සත්ත්ව ඝාතනය තුල ඒ හැම සතෙක්ම ජීවිතයට ආදරය නිසා මොකද වෙන්නේ මොහොතේ සත්‍යය. ඊටමත් වේදනාවෙන් ඊටමත් බයෙන් කෑමොර දීමින් අර මරණ මංචකේ වේදනාවෙ මිදගන්න. ඒ සත්‍යය තමාගේ ජීවිතය අහිමි වීමේ අන්තිම වේදනාව විඳින්නේ යම්සේද පින්නතුනේ ඒ සත්‍යයගේ මස් කාලා යම් කෙනෙක් සතුටු වෙනවා නම් ඒ කාපු මස් වලටත් ඒ පුද්ගලයාටත් අර විදියටම විපාක ලැබෙනවා මරණ මංචකේ. අපි යම් උස ප්‍රමාණයකට කළු ගලක් විසි කරා නම් ඒ සමාන දුරක් පහළට වැටෙනවා. ඒ වගේම යම් සත්‍යයකට යම් වේදනාවක් දුන්නා නම් ඒ වේදනාවට හා සමාන වේදනාවක් තමයි ලැබෙන්නේ. ඒක නිසා කවදාකවත් මේ ලෝක ධර්මතාවයෙන් කාටවත් නිදහස් වෙන්න බෑ. මොකද සිද්ධාන්ත කොහොමද පිළිවෙල වෙන්නේ, කොහොමද අපි මේවට විපාක විඳින්නේ, කොහේද ඉපදෙන්නේ කියලා කිසිවෙක් දන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් බලන්න මේ ප්‍රාණඝාතයකින් සිද්ධියේදී දරුණු විපාකයක් සිදු වෙනවා. සත්‍ය ඝාතනය කරපු කෙනාට අකාලේ තමාගේ හිස ගිල සිඳෙනවා. යම් කුසත්යෙක්ගේ හිස කැපුවනම්, මැරුවනම් තමනුත් ඒ හා සමාන භවයක ඉපදිලා ඒ විදියටම තමාගේ හිස ගිල සිඳෙනවා. මාළුවෙක් මරලා කෑවනම් ඒ මාළුවගේ පරිසරයේ නැති හින්දා උස්ම ගන්න බැරුව මැරෙනවා. ඒ වගේ තමනුත් කවදා හරි සමාන ජීවිතයකටපත් වෙලා ඒ වගේ කවුරු හරි කොට ඇදලා අරගෙන මරණයටපත් කළා මේ මිනිස්සු කනවා. මෙන්න මේකයි පින්නොත් මේ ලෝක කර්ම ධර්මය කියන්නේ. කර්ම ධර්මය කියලා කියන්නේ අපි නිර්මාණය කරගන්න දෙයක් නොදන්න කම. එහෙනම් කර්ම ධර්මයක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියන සිද්ධිය උන්වහන්සේ පැහැදිලි කරනවා පින්නොත් මනස මගින්. දැන් අපිට මේ ඇහැට දේවල් පේනවා. මේ ඇහැට පේන හැම දෙයක්ම අපි ඇහෙන් නෙවෙයි තීන්දුව කරන්නේ හොඳයි කියලා. ඇහැට තියෙන්නේ පේන එක විතරයි. කනට තියෙන්නේ ඇහෙන එක විතරයි. නාසයට තියෙන්නේ ගඳ සුවඳ දැනෙන එක විතරයි. දිවට තියෙන්නේ දැනෙන එක, රස දැනෙන එක විතරයි. කයට තියෙන්නේ ස්පර්ශ විතරයි. නමුත් බාහිර ශරීරයට මේ තොරතුරු ගැටෙන විට වහා ක්‍රියාත්මක වෙන්න පින්නත් අපි මේ කල්පනා කරන අපේ මනස. මනසින් තමයි මේ ඇහැට පේන දේවල් වල හොඳ නරක තෝරන කියලා. අපි කියන එකට මනින්ද්‍රිය කියලා. ඒ වගේම කනට ඇහෙන ශබ්ද වලින් Tamanට ප්‍රිය කොටස තෝරගන්නේ කන නෙවෙයි මනස. දිවට දැනෙන ආහාරයේ රසය අපිට හොඳ රසය කියලා තෝරන්නේ දිව නෙවෙයි මනසයි. ඒ වගේම කයට යම් කිසි ස්පර්ශයක් දැනෙනවා නම් ඒ ස්පර්ශය හොඳයි කියලා තෝරන්නේ තීන්දුව කරන්නේ මනසයි. එහෙනම් දැන් බලන්න පින්නතුනේ මේ අපි මේ කරන ක්‍රියාව මනස විසින් මැදිහත් වෙලා තමයි අපිට කර්ම පිළියෙල කළ දෙන්නේ හොඳයි කියලා. ඒකට මේ හොඳයි කියලා එකතු කරපු මේ දත්ත ටිකට
අපි අවිද්‍යාවෙන් රැවටෙනවා මේ මම තමයි කියලා. නමුත් අවසාන වශයෙන් අපි බැලුවොත් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් ගෙයක් හදනවා. ওই ගේ හදන කෙනා කියන මේ මගේ ගේ මේ මම හදන්නේ මේ මම මේක ඉන්නේ කියලා. පින්නත් දැන් එහෙම කියපු කෙනා අපි හිතමු අකාලේ මිය ගියා කියලා. දැන් ඒතකොට ගේ අයිතිකාරය කවුද? හදන වෙලාවේ මම තමයි මගේ ගේ කියපු කෙනා දැන් මැරුණට පස්සේ ඒ පුද්ගලයාම වෙන්නේ අපේ අයිතිකාරය. පින්නත් එතෙන්දි හොඳට තෝරගන්න. ඒ හදන මොහොතේත් අයිතිකාරයක් නැහැ. හැදුවට පස්සෙත් අයිතිකාරයක් නැහැ. හදපු කෙනෙක් ඉඳලා තියෙනවා නමුත් එයා අයිතිකාරී නෙවෙයි. ඒකට අපි යම් කිසි අකුසල කර්මයක් හැදුවොත් හදපු අකුසල කර්මේ තියෙනවා නමුත් හදපු කෙනා එතන නැහැ. ඒතර මොකද වෙන්නේ අපිට? අරකට විපාකයට අපි අයිති ඉපදෙනවා. ඒතර ඒ ඉපදෙන එක්කෙනා මොකද වෙන්නේ? එයාට අරක විපාක වෙන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක් වශයෙන් කෙනෙක් ගියක් හදනවා මේ මගේ ගේ කියලා. එතකොට අපි හිතුවේ මේ පුද්ගලයා මැරෙනවා ගේ තියෙනවා. තව කෙනෙක් ඇවිල්ලා අයිති කර ගන්නවා හිතමු ඒ ගේ. මොකද වෙන්නේ? අපි හිතමු දැන් ඒ පුද්ගලයා කියන එයාගේ ගේ කියලා. කොයි වෙලාවක හරි ඔය ගේ ඒ පුද්ගලයාගේ හිස මත කඩා වැටුණොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා කියනවාද මගේ ගේ කියලා? නෑ. එතකොට එහෙනම් පින්නතුනි අපි යම් කුසලයක් හදාගෙන ඒ කර්ම ශක්තියෙන් ඊළඟ භවයේ අපේ ජීවිතයක් ලැබිලා අපි ඒකෙන් විපාක දුක් විඳිනකොට අපි දුකටපත් වෙනවා. අපිට චෝදනා කරන කෙනෙක් නෑ. අහවල් කෙනා නිසා මම මේ දුක් විඳිනවා අහවල් කෙනා මට බැන්න හින්දා මේ නැහැ. අපි පෙර භවයේදී නුසුදුසු දෙයක් සුදුසුයි කියලා දැකලා හොඳ නැති දෙයක් හොඳයි කියලා දැකලා මං ආසයි කියලා දැකලා හදපු කර්මයට තමයි දැන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන මේ අපි නොදන්න කමින් හදන අකුසල් කර්ම අපිට දුක පිණිස පවතිනවා වගේම ටිකක් සැප පිණිස පවතිනවා. කොහොම නමුත් උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කර්මයක් හදාගත්ත නම් අනිවාර්යයෙන්ම භවයක ගිහිලා ඉපදෙන්න සිදු වෙනවා. කොතනද කියලා කියන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ පින්නතුන් දන්නවා සත්ත්වන්ගේ මස් කන අය ඉන්න උදාහරණයක් වශයෙන් අපි හිතමු මරණ සත්තුන්ගේ මස් කන විට මොකද වෙන්නේ? ඒ තාක්කල් ඒ මස් කන තාක්කල් ඒ සත්තු මරණ මිනිස්සෙම සත්තු මරණ. ඒ සත්තු මරණ තාක්කල් ඒ කනගෙන අර සත්ත්ව ඝාතනයට වගේ කියන්නේ. ඒ පුද්ගලයා කන නිසා තමයි අර මරණ කෙනා සල්ලි හොයන සත්ත්වය ඝාතනය කරන්නේ. එහෙනම් එතෙන්දී ඒ සත්ත්වය ඝාතනයේ උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කඩේට ගිහිල්ලා හරක් මස්, එළු මස්, කුකුල් මස්, මාළු ඒ ආදි වශයෙන් මේ සත්තුන්ගේ මස් අරගෙන කෑවන් පස්සේ මොකද වෙන්නේ? අපි කන තාක්කල් ඒ සත්ත්ව ලෝකේ සත්‍යයන්ට අනතුරක්. කොයි වෙලාවක හරි ඒ සත්‍යයන්ට ප්‍රාණඝාතයකට යන්න සිදු වෙනවා. හිසවින් කරගන්න සිදු වෙනවා. එහෙනම් දැන් බලන්න යම් කෙනෙක් මස් මාස් කනවා නම් පින්නතුනේ ඒ පුද්ගලයා රැස් කරන අකුසල් විපාකිත මාළු 100 දෙනෙක්ගේ මාළු කෑවනම් ඒ පුද්ගලයා වතුර හිටපු ආත්ම 100ක් මාළු එක්කලා දලකට අහුවල ගොඩට ඇවිල්ලා මැරෙනවා. විපාකෙ හිමේ තියෙනවා. බිත්තර 100ක් තැඹුවනම් තමන් බිත්තර වල ඉපදිලා ඉන්න විට කවුරු හැව සම්බගෙන කනවා ඉපදෙන්න වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අනතුරක්. එතකොට එහෙනම් අපි හිතමු හරක් 10 දෙනෙක්ගේ මස් කෑවනම් අනිවාර්යයෙන්ම හරක් කුලයක ඉපදිලා ඒ හැම වෙලාවකදීම තමාගේ හිස සිඳිනවා කවුරු හරි ඇවිල්ලා මරාගෙන ගිහින් තමාගේ මස් කනවා. මෙන්න මේ સિદ્ધාන්තවල ගැඹුර බුදුරණවහන්සේ දේශනා කරනවා පැහැදිලි වශයෙන් අවබෝධ කරගන්න කියලා. එහෙනම් දැන් බලන්න මේ කාල වකවානුව පින්නතුනි දැන් මේ වසංගතයකට ගොදුරු වෙන මනුෂ්‍ය සංඛ්‍යාව කෙලවරක් නැහැ. තාමත් මේ වසංගතය දැන් මේ හැම කෙනෙක් පස්සෙම පන්නනවා. කාගේ පස්සෙන්ද පන්නන්නේ? කවදා හරි ජීවිතය අනතුරක් කළා මරපු සත්තුන්ගේ මස් කාපු අය පස්සේ පන්නනවා. එහෙනම් දැන් බලන්න මේ වෛරසයට ගොදුරු වෙච්ච මනුස්සය මැරෙනවා කියලා අපිට ආරංචි උස්ම තද වෙලා උස්ම ගන්න බැහැ. ඒ හැම කෙනෙක්ම කාපු මස් ඒ සත්‍ය ජීවත් වෙද්දි මරනකොට ඒ සත්‍යෙට උස්ම තද වෙලා මැරෙන්නේ. එහෙනම් ඒ සතෙක්ගේ ගිලසින විට ඒ සත්‍ය විඳින මානසික කායික වේදනාවට සමාන මානසික වේදනාවක් පින්නත මේ වෛරසයට ගොදුරුන පුද්ගලට විඳින වෙනවා. එතකොට එතෙන්දී එහෙනම් තමන් හොඳින් දැනුවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මස් මාංශ පිළිබඳ ගැඹුරු විවරණයක් විවිධ සූත්‍ර වලින්. උන්වහන්සේ දේශනා කරන මස් මාංශ ආසාව අතහර ගන්නට බැරි නම් ඒකෙන් නිදහස් වෙන්නට හැකියාව නැති අයට උන්වහන්සේ කියනවා ඉබේ මැරිච්ච සතෙක්ගේ මස් හොයාගෙන කන්න කියලා. පින්න එතන හොඳින් අවබෝධ කරගන්න. මේ මනස විසින් තෝරලාදී හොඳයි නරකයි දන්නේ නැතුව තෝරගත්තු හොඳයි කියන අතීත මතකට අපිට යම් කිසි වෙලාවක ගත කරන්න පුළුවන් නම් එකින් එක තෝරලා හොඳ ටික තෝරගන්න. ඒ පුද්ගලයා ලොකු උත්සාහයක යෙදෙනවා මේ මරණයෙන් මතු ජීවිතයේ අනුතරකින් නිදහස්. එහෙම නැත්නම් අපිට ගැලවෙන්න බෑ.
දැන් අපි මේ ඉන්නවා අපි මේ ශරීරය දාලා හිත ගමන් කරන වෙනසක්. ඒතර මේ මගේ කියපු ශරීරය දැන් අතහැරිලා හිත මේ ශරීරය අතහැරලා යනවා. ඒ හිත යන්නේ කොහෙද කියලා හිත දන්නේ. ඒතර මොකද වෙන්නේ? අර හදලා තිවිච්ච කර්ම වලට ගැලපෙන තැනකට තමයි මේ හිත ගමන් කරන්නේ. කොතනද සූස්තන් කියලා දන්නේ නැහැ. ගිහිල්ලා ඉපදෙනකොට තමයි දන්නේ ඉපදිච්ච තැන කොතනද. ඒ වගේ තමයි අපිටත් මේ දාන්නේ. අපි මේ ඉපදිලා ඉන්නවා ඉපදිච්ච හිඳාන ඉපදිච්චා. කොහොමද මෙතෙන්ට ආවේ කියලා කිසිවෙක් දන්නේ නැහැ. ඒ වගේම මේ මොහොතේදී යම් කිසි වෙලාවකදී මිය ගියොත් කොහෙද ගිහින් ඉපදෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ඉපදිච්ච බව දන්න එතන කොතනද? මෙන්න මේ සිද්ධිය පින්නතු හැම විටම හොඳින් අවබෝධ කරගන්න මේ කර්ම ධර්මයේ භයානකයි. අපි යම් කිසි දෙයක් උඩ විසි කරොත් බිමට වැටෙනවා කියන සිද්ධාන්ත ධර්මතාවය නම් අපි යම් කිසි දෙයක් ඇහෙන් කනේ නාසයෙන් අරගෙන මනසෙන් හොඳට පිළියෙල කරගෙන මං කැමති එක හදාගත්තා නම් ඒක අපිට විපාක දෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කුසල කර්මයක් හදාගත්ත කෙනෙක්. දන් දීම, සිල් රැකීම, භාවනා කියලා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන කෙනෙක් කවදාකවත් අපායට දෙන්නේ නැහැ. නිරේතිල් සංලෝක දන්නේ ඇයි ඒක හේතුව? දාන, සීල, භාවනා කියන කොටස් තුන කරන්න බෑ තිල් සංලෝක. එහෙනම් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියන ඒ ත්‍රිවිධාංශ කරන්න පුළුවන් මනසක් තියෙන හොඳ මනසක් තියෙන ප්‍රඥාවක් තියෙන මිනිසෙකුට. එහෙනම් යමෙකුට මරණයන් මත ලෝකේ දෙවි බ්‍රහ්මෙක් හෝ නැවත මිනිසෙක් වෙන්න නම් ඒ පුද්ගලයා කරනවා මෙන්න මේ දාන, සීල, භාවනා කියන ඒ ප්‍රතිපත්තික පොත. ඒක නොකරන කවදාකවත් කෙනෙකුට බෑ හොඳ බයක් නැහැ. මොකද දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය කරන්නේ නැති කෙනා කරන්නේ සත්ත්ව ඝාතනය, කාම මිත්‍යාචාරය, අදස්ථාදානය, උසාවාදය, පරසාවාදය ඔය ටික තමයි කරන්නේ. එහෙනම් ඒකෙන් හැදෙන කර්ම වලට විපාක තියෙන දෙවි ලෝක, මනුෂ්‍ය ලෝක නෙවෙයි සතර අපාය තිස්සම්පේක ලෝක. එහෙනම් ඉතින් හොඳින් අවබෝධ කරගන්න පින්නොත් තමන් මිනිස්සෙක් වශයෙන් මේ ගෙවන කාල සීමාව. තමන්ට තමන් අධිෂ්ඨානය කරන්න පුළුවන් තමන් හදාගත්තු කර්ම වල කුසල තියෙනවා නම් අයි කරගන්න වෙලා. අපි යම් කුසල පිටුම් පරුසාවාද, පිසුනාවාද, බොරුවක් කියන එක උදාහරණයක් වශයෙන් කවුරුත් කරන දෙයක්. පින්නොත් අපි වචනෙන් කරන අකුසල වල දරුණු අකුසලෙන් හස දේශනා කරන බොරු කියන්නේ. බොරු කියන කෙනාට කරන්න බැරි වරදක් නේ. ඕනම වරදක් කරන්න පුළුවන් බොරු කියන කෙනාට. එයි. වරද කළා කරේ නැහැ. ඒකට ඕන කෙනෙක් නැහැ. ඕනම සොරකමක් කළා සොරකම් කරේ නැහැ බොරු. ඕනම අනාචාර වැඩක් කළා මං කරේ නැහැ බොරු. අර හැම මිනිස්සෙක්ම රැවටෙනවා. ඒතකොට බොරුවෙන් පින්නත් බොරුව කියන පුද්ගලයා කරන්නේ මොකද්ද? හැම පුද්ගලයෙකුම වෛර කිරීමක් කරන්නේ. ඇත්ත කතා නොකරන කෙනා හැම විටම අනිත්‍යයට අනතුරක් හෙලන්නේ අනුතරකටපත් කරනවා. එහෙනම් දැන් ඉතින් හොඳින් අවබෝධ කරගන්න පින්නතු මෙන්න මේ දස කුසලය වඩන කෙනා අනිවාර්යයෙන්ම ඉපදෙන්නේ දේව ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. ඇයි ඒකට හේතුව? තිරිසන් ලෝකේ වැඩ කෙරෙන්නේ නැති. අපි හිතමු දන් දීම කාට හරි යමකට උදව්වක් කරනවා. බැරි කෙනෙකුට මුදලක් දෙනවා. කෑම ටිකක් දෙනවා. ඒක තිරිසන් ලෝක සත්තු කරන්නේ. ඒ වගේම සීල් රැකීම දැන් අද පොහොය දිනයක් සීල් රැකීම. සීලය කියලා කියන්නේ පින්නතුනි තිරිසන් සත්තු කරන්නේ ඒක. සීල් රැකීම තිරිසන් සත්තුන්ට බෑ. දන් දීම තිරිසන් සත්තුන්ට බෑ. භාවනා කිරීම තිරිසන් සත්තුන්ට බෑ. එහෙනම් දැන් තිරිසන් සත්තු නොකරන නමුත් මිනිස්යන් කරන්න පුළුවන් ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා කරන්නේ හැම මිනිසෙක්ම මරණය මත තිරිසනෙක් වේදේ කීම ආකාරය. ඒ පිළිබඳව උන්වහන්සේ පැහැදිලිව දේශනා කළා. දැන් බලන්න පිළිතුරු මෙන්න මේ සිද්ධියට කුසලයක් කරා නම් ඒ කුසලය කොහොමද කරන්නේ? අකුසලයක් කරා නම් කොහොමද අකුසලය කරන්නේ කියලා පැහැදිලි. එහෙනම් අපි කරන හැම ක්‍රියාවක්ම කුසල වශයෙන් සහ අකුසල වශයෙන් වෙන් කරගෙන කුසලයේ පමණක් මුල් තැනදී අකුසලයට මුල් තැන නොදී යුතුයි. එහෙනම් යම් කුසලයකදී අපිට අකුසල ස්ථාප පහළ වුණා නම් අපි දැනුවත් වෙනවා මේ අකුසලයක් මේක කරොත් ඉන්සන් ලෝකේ තුලක් උදාන වශයෙන් සත්‍ය ඝාතනය කරන්න හිතුවා. සත්‍ය ඝාතනය කරන්න හිතන සිතුවිල්ලම පිනන ඉන්සන් ලෝකේ සත්‍යයට හිතන. ඒ වගේම ඝාතනය කරපු සත්‍යයේ මස් කන්න ආසාව හිතුණා නම් කෙලින්ම ඉන්සන් ලෝකේ සත්‍යයකට පහළ වෙන හිතක් ඒ පහළ වෙනවා. එහෙනම් ප්‍රාණඝාත සිතුවිලි පහළ වුණා නම් ඉන්සන් ලෝකේ සත්‍යයකට සමාන සිතුවිල්ල පහළ වෙච්ච මනස. සත්‍ය ඝාතනයේ ලැබිච්ච මස් කෑමේ ආසාව පහළ වුණා නම් තිරිසන් ලෝක සතුටට පහළ වෙන සිතුවිල්ල පහළ වෙච්ච මනස. කවදාකවත් මේ මනුස්සයාගේ සිතුවිලි පරම්පරාවයි අයිත් මිනිස්සේ සඳහා බයක් පිළිවෙලෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය අනතුරු දැක්කොත් තමන්ට පුළුවන් තමන්ගේ අනතුරකින් මරණයෙන් පස්සේ විඳින්න තියෙන දුක් වේදනා සහිත තැනකට නොයන්නට පිළිවෙල. සූදානම්. එහෙනම් දැන් බලන්න පින්නත මෙන්න මේ සිද්ධි තුලින් අපි නිදහස් වෙන්නේ කොහොමද? ඒක තමයි
භාවනා කිරීම. දැන් ඒකට අපි දැන් සිත කය වචනේ අපේ සිත තියෙනවා, සිතේ තැන්පත් චේව තියෙනවා. ඒ වගේම අපේ ශරීරය තියෙනවා. ඒ වගේම වචන. මේ සිත කය වචනය කියන තුන්දොරින් තමයි අපි පින්නොත් ඊළඟ භවයේ සරස් මහදා. එහෙනම් අපිට යමක් හිතනවා. අපි හිතමු ධර්ම ශ්‍රවණය කරන්න සිතුණා. ඒක ක්‍රියාවකට එන්නේ කොහොමද? අපි තව කෙනෙකුට කියනවා ධර්මයක් ශ්‍රවණය කරන්න යමු. අන්න වචනයට යොමු වෙන කුසලයේ. ඒ වගේ තැනකට ඊට පස්සේ යනවා ධර්මය අහන්න ක්‍රියාවෙන් කරන. එහෙනම් සිත කය වචනයෙන් තමයි අපි මේ කර්ම පිළියෙල වෙන්නේ. එහෙනම් කුසල කර්මයක් සිත කය වචනයෙන් පිළියෙල වුණා නම් ඒක කුසල කර්මයක්. ඒ සඳහා අපිට ලැබෙන භවය දේව ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකය. අපි හිතමු අකුසලයක් දැන් අපිට සිතුවිල්ලක් අපි සතෙක් මරන්න සිතක් පහළ වුණා. අපි කාට හරි කියන් අත් සතම. අන්න වචනයට පාලනය. දඬුමුගුරු වලින් මේ සතක් ඝාතනය කරන අන්න ක්‍රියාව සිදුවෙනවා. එහෙනම් සිත කය වචනෙන් අකුසලයක් පිළියෙල වුණා නම් කවදාකවත් දෙවිය බ්‍රහ්මික මිනිස්සෙක් වෙන්නේ නැහැ. තිරිසන් ලෝකයේ වගේ තැනකදී විපාකයක් පිළිගෙන සත්‍ය පාඩපත්. එහෙනම් මෙන්න මේ සිද්ධි තුල ඕනම කෙනෙකුට තමන්ට උපකල්පනය කරන්න පුළුවන් තමන්ගේ ඊළඟ භව ජීවිතය කුමක් වේ යුතුද? තිරිසනෙක් වෙනවා නම් ඒ කරන්න වැඩ කරන්න පුළුවන්. මිනිස්සෙක් වෙනවා නම් ඒ වැඩ කරන්න පුළුවන්. කර්ම හදා ගන්න පුළුවන්. දෙවිය බ්‍රහ්මික වෙනවා නම් ඒ කර්ම හදා ගන්න පුළුවන්. මොකද කුසල අකුසල තෝර බේර ගැනීම හැකියාව. කුසල අකුසල තෝර බේර ගැනීම හැකියාවෙන් තමන්ට පුළුවන් ඊළඟ ආත්මේ තහවුරු කරගන්න මම මෙහෙම කෙනෙක් වෙන කෙනෙක්. අන්න එතකොට පින්නුත්‍රේ පුත්කලේ තමන් ගැන දාන්න කෙනෙක් වෙනවා. ඇයි ඒකට හේතුව? තමන් කුසල අකුසල වෙන් කරගෙන පිළිවෙල කරගෙන ඉන්නවා කුසල ටික. මම මෙහෙම කෙනෙක් වෙන කෙනෙක්. එතකොට දැන් කුසල අකුසල තෝර බේර ගන්න බැරි මනුෂ්‍යෙක් පුළුවන් ද භාවිතවල කියන්න. නෑ. එයයි දන්නේ මට මොකක් වේද මරණය. අන්න එහෙම අයට මොකද වෙන්නේ මරණ මංචකේ? මහා බයකටපත් වෙනවා. මරණයෙන් වෙන බය. අද කාලේ පින්නුත් යම් කෙනෙක් මරණ බයෙන් ඉන්නවනම් ඒ ඉන්නේ කවුද? කුසල අකුසල තෝරගන්න. කුසලයේ මේකයි අකුසලයේ මේකයි. මම අකුසලෙන් අයින් වෙලා කුසලයේ සමාදන් වෙනවා කියලා පිළි නොගත්ත පිළි තමයි පින්නතර මේ වසංගතයෙන් මරණ බයටපත් වෙනවා. එහෙනම් එතෙන්දී සාධාරණව අපි හැමෝටම මරණයටපත් වෙනවා. නමුත් මරණය කියන සිද්ධිය කාටවත් පොදු වුණාට මරණය වෙනුවෙන් බය වීම තමයි මේක විවිධත්වයක් වෙන්නේ. මරණය කාටවත් තියෙනවා නමුත් මරණයට බය වෙනවා එක එකයි. සමහරු බය සමහරු බය. එහෙනම් මරණය කාටවත් පොදු නම් ඒ මරණයට බය වෙන්නේ කවුද? පින්නතුනි තමන් ඒ මරණ බය කාට හරි දීලා තියෙනවා නම් ඊට කලින්. යමෙක් මරණයට බය වෙන්නේ ඒ පුද්ගලයා ඊට කලින් තමන් යම් සත්‍යයකට මරණ බය දීපු. එක්ක ප්‍රාණඝාතය කළා. එක්ක නන ප්‍රාණඝාතය කරපු සත්තුන්ගේ මස් කාලා. එහෙනම් යම් සත්‍යයක් මරණ මංචකේ බයටපත් කරලා ඒ සත්‍යය මරණයටපත් කරලා ඒ සත්‍යයේ මස් කැමී ආසාවෙන් සතෙක් මැරුවනම් එහෙම නැත්නම් ඒ මරපු කෙනෙකුට සල්ලි දීලා මරාගෙන කෑවනම් පින්නතුනි අන්නේ සත්‍යය මොහොතේ විඳපු බය තමයි දැන් කාපු කෙනාට දැනන්න බය ගන්නවා. ඒකෙන් කාටවත් ජල වෙන්න බෑ. එහෙනම් තමන් නිර්දෝෂයි. සත්ත්ව ඝාතනයක් කරෙත් නම් තමන් මේ ජීවිත කාලය තුල ඝාතනය කරපු සත්තුන්ගේ මස් කකා ඒ සත්ත්ව ඝාතනයට උදව් කරනවා. ඒ පුද්ගලයාට මරණ බයක් නැහැ. ඇයි මරණ බය නැහැ? තමන්ට මරණ බය විපාකයක් නැති. එහෙනම් යම් කෙනෙකුට පින්නතුනි යම් කිසි වද වේදනාවක් දීපු කෙනෙකුට අනිවාර්යෙන් ඒහා සමාන වද වේදනාවක් අර පුද්ගලයාට අනිවාර්යෙන් විපාකයක්. උඩ දාපු ගලක් බිමට වැටෙනවා වගේ අපි යම් කෙනෙකුට වේදනාවක් දුන්නා ඒ වේදනාව අපිට ලැබෙන්නේ තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් උඩ දාපු ගල බිමට වැටෙනවා පස්සේ තමයි ක්‍රියාව තමයි. විපාකේ බිමට එන්නේ. ක්‍රියාව ගල උඩට විසිරෙන්නේ. එහෙනම් අපි සත්‍යයකට වේදනාව දීපු කියන සිද්ධියේ නැවතත් ඒ සිද්ධිය කොතෙන්ද දෙන්නෝ? තමයි. බිම තිබුණු ගල උඩට විසි කරන් පස්සේ නැවතත් බිමට එනවා කියලා කියන්නේ. මොකක්ද? අපි යම් සත්‍යයකට වේදනාවක් දුන්නා නම් ඒ වේදනාව නැවතත් අපි ගාට ඇවිල්ලා ඉවරයි. එහෙනම් හැම දිනාටම පින්නතුනි සත්ත්ව ඝාතනයේ විපාක අනිවාර්යෙන් විඳින්න වෙනවා. ඒ විඳින පුද්ගල නිරතුරුවම නිරන්තරයෙන්ම බයෙන් පැතිගැනීමෙන් ත්‍රාසයෙන් ඇයි තව කෙනෙකුට දීපු වේදනාවේ විපාකේ Taman සතුව පවතින. එහෙනම් ඒ සිද්ධිය තුල කාටවත් සාධාරණයක් කරන්න බෑ. සත්ත්ව ඝාතනය කරපු හැම දිනාටත් සත්ත්ව ඝාතනයට උදව් කරපු හැම දිනාටත් පින්නතුනි පළවෙනි ශික්ෂා කරපු හැම දිනාම තිරිසන් ලෝක, പ്രേත ලෝකේ දුක් ඉන්න සත්ත්ව වාට මරණයට පස්සේ කියන ස්වභාවය. ඒකකින් කාටවත් ගැලවෙන්න බෑ. ඒකට තර්ක විතර කරන්නත් බෑ. එහෙනම් ඉතින්දි හොඳින් අවබෝධ කරගන්න පින්නතුනි අපි මේ සිත අපේ සිත තමයි අපි මේ ශරීරයේ තියාගෙන ඉන්නේ ජීවිත. යම් කිසි මොහොතකදී මේ ශරීරයේ අතහැරලා මේ සිත යනවා. Tamanට කියලා දෙයක්.
මේ හවල් තැනකටයි මම යන්නේ කියන්නේ. එහෙනම් කය හිතයි කයයි එකට එකතු වෙලා තියෙන තමයි අපි මේ මම කියන්නේ. නමුත් පින්නොතින් කය අතහැරලා සිත මෙතනින් ගියන් පස්සේ ඒ යන්නේ සිත මගේ සිතක් නෙමෙයි. ඒ දාලා ගියේ මගේ කයකුත් නෙමෙයි. එහෙනම් කයත් මගේ නෙමෙයි, සිතත් මගේ නෙමෙයි. නමුත් පැවතීමෙන් කරපු කර්ම ටික දැන් භවයට යනවා. මම ඉන්නවයි කියලා හිතින් කයින් කරපු වැඩ ටිකේ සටහන් ටික මරණින් පස්සේ පින්නොතේ චිත්ත ශක්තිය ටික යනවා ඉතුරු පණිවිඩයක් කරනවා. ගිහිලා අදාළ කැලපෙන් තැනට ගිහිල්ලා පතිත වෙලා එතන සතෙක් සඳහා ජීවිතේ පටන් ගන්නවා. අර උදාහරණයක් වශයෙන් දුරකථන ඇමතුමා අදාළ අංකේ ගාවට ගිහිල්ලා ප්‍රතිචාර දෙනවා වගේ අපේ කර්ම ශක්තිය ටික අපි ශරීරයෙන් නිදහස් වෙච්ච ගමම අදාළ තැනට දාස්ස ටික ගිහිල්ලා පැලවල සතෙක් හදනවා. එතන පැලවල සතා හැදුනට පස්සේ තමයි දන්නේ සතා ඉපදුනා. එහෙනම් එතින්ට යන්න කල් තියා ඒ පුද්ගලයා දන්නේ මං අහවල් කෙනෙක් නෙයි. ඒකට හේතුව අනුහස දේශනා අවිද්‍යාව පත්‍ය සංඛාර. එහෙනම් බලන්න මෙන්න මේ සිද්ධාන්තය මම පැහැදිලි කළේ කුසල අකුසල කියන මෙන්න මේ අපි කරන ක්‍රියාවන්ගේ කොටස් දෙකෙන් අපි කල යුතු කොටස පැහැදිලි කරගන්න හැටි. අකුසලයෙන් වෙන් කිරීම, සත්ත්ව ඝාතනය, ප්‍රාණ ඝාතය, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, පරසාවාච, පිසුනාවාච, මුසාවාච, ඒ වගේම මිත්‍යා දෘෂ්ටි, වැරදි අවබෝධ වලින් සමහර කෙන මාස් කෑවට පවක් වෙන්නේ නැහැ. අපාය යන්නේ නැහැ කියන වැරදි දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි. සත්‍යක් මරුවට පවක් වෙන්නේ නැහැ, මරුව සත්තුන් මාස් කෑවට පවක් වෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටි. එන අන්නේ මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙන්නේ. ඒ වගේම මේ ධර්ම අවබෝධය මම යම් කුසලයක් කරොත් උදාහරණයක් වශයෙන් මේ පින්නතුන් තමන් උඩ බලාගෙන කෙල ගැහුවොත් වැටෙන්නේ කාගේ මුහුණට තමන්ට. තමන් කුසලයක් කරොත් තමන්ට ඒකයි. තමන්ට ඒක වැටෙන්නේ තමන් ළඟට. ඒ වගේම අකුසලයක් කරා තමන්ට. කුසලයක් කරා තමන්ටයි අයිති. අකුසලයක් කරා තමන්ටයි. ඒක තව කෙනෙකුට අපිට පවරන්නට නැහැ. එහෙනම් ඔන්න සිද්ධාන්තයට පින්නත අවබෝධ කරගන්න. කුසල කර්මයක්ම කිරීමට හැම විටම මහසි ගන්න කියන සිද්ධිය තමයි සබ්බ පාපස අකරණ කියන්නේ. සීලුම පාපයන්ගෙන් අයින් වෙන කුසල අසුභ සම්පත. මෙන්න මේ දාන සීල භාවනා ඒ ආදී දස කුසලයේ හික්මෙන් හැසිරෙන්න යොමු වෙන. ඉතින් දෙවෙනි අපේ මරණින් මතු ජීවිතේ. පින්නොත් මේ ආත්මය අපිට පැහැදිලි මේ දුක අපිට ලැබෙන්නේ. හොඳ තරක බෙදෙන්න පුළුවන්. ඉතින් අපි මේ ලෝක ස්වභාවය උන්වහන්සේ පැහැදිලි කරන ධර්මතාවය යනු හැම කෙනෙක්ම ඉපදෙන්නේ පින්නොත් කර්මයක්. උන්වහන්සේ දේශනා කරන කාමස්ස කෝමික අම්ම 10 ආදෝ කම්ම යෝනි කම්ම බඳු කම්ම පටිසරණෝ යම් කම්ම කල්සාම් කල්යාණං වා පාපකං වා සසහායතු කියලා. අපි කුසල කර්මයක් කරොත් ඒකත් අපිට දායාද වෙනවා. අකුසල කර්මයක් කරොත් ඒකත් අපිට දායාද වෙනවා. ඒක කුසල කර්ම සහ අකුසල කර්ම කියන මේ වැරදි සහ හොඳ ක්‍රියාවන් දෙකෙන් හදාපු අපේ කර්ම ශක්තිය. පින්නොත් අපිට ඊළඟ භවයේ සඳහා දොරටුවක් කරනවා. ඒක හරහා අපි ඉපදෙන්නේ භවයට. මෙහින් හදපු කුසල කර්මයට අනුව අපි දොරටුවක් විතර වෙනවා. නිරේට යන නිරේ දොර විතර වෙනවා. තිරිසන් ලෝකයට යන නම් කර්ම කළා තිරිසන් ලෝකෙ දොර විතර වෙනවා. මනුෂ්‍ය ලෝකයට යන නම් මනුෂ්‍ය ලෝකෙ දොර විතර වෙනවා. දෙවි බ්‍රහ්මික වෙන නම් එතෙන් දොර විතර වෙනවා. අපි හදාපු කුසලයේ අපිට දොරටුවක් වෙනවා. යෝනි කියන්නේ. ඒ වගේම එකක් පිළිසරණක් කරනවා. අපි ගිහිච්ච තන ජීවත් වෙන අම්මා තාත්තා ලබන්න, දූ දරුවෝ ලබන්න, ඊය දොර ඊට කරන ලබන පිළිසරණක් කරන කර්මය. හොඳ එකක් වුණා. නරක කර්මයක් වුණා මොකද? ඒ වගේ දුක් විඳින නරක අම්මා තාත්තා ලබන්න, නරක බිරිඳ සාමිපුරුෂයෙක් ලබන්න, නරක දූ දරුවෝ ලබන්න, නරක ඥාතීන් ලබන්න, නරක මිතුරන් ලබන්න, ඔන්න සිද්ධි වට කරගෙන ගන්නවා. එහෙනම් පින්නොත් මේ හැම විට තමන් උඩ බලන් කියලා ගැසුවොත් තමන්ගේ මූණට වැන්න කියන ඒක උදාහරණයක්. තමන් කුසලයක් කරොත් තමන්ට ඒ කුසල විපාකයක් තමන්. අකුසලයක් කරොත් අකුසල විපාක ලැබෙන කියන සිද්ධාන්තය අවබෝධ කරගෙන හැම විටම පින්නොත් අවබෝධ කරගන්න කුසල කර්මයන්හි නිරත වෙන්න. අපි උදාහරණයක් වශයෙන් කියමු දැන් මේ හදන කර්ම ක්‍රියාවන් තුළ අපි කොහොමද මේක නිදහස් වෙන්නේ කියලා සිද්ධි. දැන් උදාහරණයක් වශයෙන් හිතමු දැන් මේ පින්නතුන් දන්නවා අපි අතීතේ කරපු වැඩ. අපි කරපු හැමදේම හැම ක්‍රියාවක්ම දැන් අතීතේ බාර දීලා තියෙනවා. ඊට පස්සේ මේ වර්තමාන කාලේ දැන් අපි මොකද කරන්නේ? වර්තමාන කාලේ අපි මම පාවිච්චි කරන්නේ අතීතේ කරපු ටික ගලප ජීවත් වෙන්න. ඊට පස්සේ දැන් අතීතේ කරපු ක්‍රියාවන් ටික වර්තමාන කාලේ පරිහරණය කර ජීවත් වෙනවත් එකම දැන් ඊළඟට මොකද කරන්නේ? අනාගත කාලෙත් ඒ ටිකම තමයි අපි කරන්නේ. හොඳට අවබෝධ කරගන්න පින්නොත් මේ අපි කරන ක්‍රියාවන් කාල තුනකට බෙදලා තියෙනවා. අතීතයේ වර්තමානයේ සහ අනාගතය.
ඒතර මේ අතීත වර්තමාන සහ අනාගත කියන මේ කාල තුනට අයිති වෙච්ච අපේ මේ හිත කය වචනින් කරපු කුසල කර්ම සහ අකුසල කර්ම කියන මේ දෙකොටස. අපි කොයි වෙලෙස් මොකද කරන්නේ? ඇදගෙන යනවාද? හිත අනිත්‍යයි හරි උදාහරණයක් වශයෙන් ගත්තොත් ගඟක් ගලන්නේ කොහොමද? අපි මේ චිත්ත පරම්පරාව හැමදාම කරන්නේ. හොඳට අවබෝධ කරගන්න. අතීත කරපු දේවල් ටිකමයි අපි මේ හැමදාම ඇදගෙන. අතීත කාපු බීපු ටිකමයි අතීත ලබපු රූප ශබ්ද ගන්ධ රස දස්ත ටිකමයි අපි මේ හැමදාම ඇදගෙන. කොහටද ගන්නේ? මරණ මංචකේ මරණ මොහොත උදා වෙන තුරු අපි ඇදගෙන. හරියට ගඟක් ගලාගෙන ගිහින් මුහුද ළඟ එනකොට මුහුදට වැටුණාන් පස්සේ ගඟ අවසන් වෙනවා. අපි මේ අතීත කර්ම ටික හිතින් ඇහින් කනින් ගත්තු ටික හැමදාම ඇදගෙන මම කියේ ගිහින් මරණ මංචකේ කර ගඟ මුහුදට එකතු වෙනකොට මම කෙනෙක් ගඟ නැතුණා වගේ අර කර්ම ටික මරණයපත් වෙනවා මම. නම කර්ම ටික සසරේ පැත්තේ. එහෙනම් දැන් මෙතෙන්දි හොඳ අවබෝධකින් ඉන්න මේ කාලවකවානුව තුල මේ හැම කෙනෙක් පස්සෙම කවුද පන්නන්නේ? මේ හැම කෙනෙක් පස්සෙම පන්නන්නේ කවුද? මාරය. මාර ධර්මයේ මේ හැම කෙනෙක්ම මරණ මංචකයට යන්න වෙන කොටක් පාසා තමන් ඉන්න වෙන්නේ මේ හැම කෙනෙකුට ඉන්න වෙන්නේ මරණ බයෙන්. එහෙනම් හැම කෙනෙක් පස්සෙම දැන් ජීවමාන මරණ බය උදා වෙලා තියෙනවා. හැම කෙනෙක් පස්සෙම පින්නොත් කවුද පන්නන්නේ? මාරය. එතකොට අපි අහලා තියෙනවා අද මේ මනු පින් කරගන්න. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ලෝක ධර්මතාවයේ දුක්ඛේ නිදහස් වෙන්න බෙහෙත් කළ පුළුවන්. උන්වහන්සේ මේ දුක්ඛ ධර්මයේ දේශනා කරන්නේ සුවපත් කරන්නේ කොහොමද? මරණ බය කියන ඒ භයෙන් කොහොමද අපි නිදහස් වෙන්නේ? පින්තු උප්පත්තිය නැති කෙනෙක්. අපි මරණ වාරයක් පාසා ඉපදෙනවා. ඉපදෙන වාරයක් පාසා මරනවා. එහෙනම් මේක චක්‍රයක් වශයෙන් ගමන් කරන මේ සංසාර චක්‍රයේ කිසිවෙකුට බය නැති දවසක බය නැති ජීවිතයක් ලැබෙන්නේ. හැම මොහොතක්ම මරණය සමග ජීවිතය චක්‍ර වෙනවා නම් ඒ හැම පුද්ගලයාට උපතත් සමගම මරණය අනිවාර්යයි. එහෙනම් මොකද වෙන්නේ මේ අනිවාර්ය උපතත් සමග අනිවාර්ය මරණය උපත හිමි වෙන මිනිසයාට සත්‍යයට හැම භවයක්ම දුක්ඛ භවයක් බාටපත් වෙනවා. ඒ නිසා මේ භවය තුල උන්වහන්සේ පැහැදිලි කරනවා බුදුරජාණන් දේශනා කරනවා හැම කෙනෙක්ම මේ දුක්ඛ ධර්මයෙන් නිදහස් වෙන මානස ගන්න මේ බයෙන් නිදහස් වෙන මානස ගැනීමක් කරන්න බෑ. එහෙම කෙරුණොත් කෙරෙන්නේ නැති බව. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේ පැහැදිලි කරන මේ ඉපදීමේ දුක ජාතිපි දුක්ඛ කියලා උන්වහන්සේ මේ දුක පැහැදිලි කරනවා තහවුරු කරනවා. ඉපදෙන හැම සතෙක්ම දුක සඳහා ඉපදෙන්නේ. දැන් මේ පින්නතුන් මනුස්ස ලෝකෙ ඉපදෙලා ඉන්නවා කියලා දානවා. පෙර භවයේදී තමන් දන්නවද මෙතෙන්ට එයි කියලා? කිසිවෙක් දන්නේ. කර්මයේ සුසු වශයෙන් තිබිච්ච හින්දා මිනිස්සෙක් බාටපත් වුණා. දැන් මේ අය දන්නවද ලබන මේ ආත්මේ මරණය පස්සේ කොතනද ඉන්නේ? අන්න අවිනිශ්චිත. මරණය මත මේ හැම කෙනෙකුම ඉපදෙන්න තියෙන අවස්ථාවල් බොහෝ තියෙන තිරිසන් ලෝකෙ. මනුස්ස ලෝකෙ, දේව ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ, නිරේතිය, ප්‍රේත ලෝකෙ, අසුර ලෝකෙ. මෙන්න මේ ලෝක ධාතුවේ කොතනක හරි මේ හැම මරණ කෙනෙක් මේ නමුත් කිසිවෙකුට පුළුවන් ද අහවල් තනම ඉපදෙනවා කියලා සෝදානම්. අන්නේ ඒ දුෂ්කර බව, ඒ අවදානකම නිසා උන්වහන්සේ දේශනා කරන නැවත ඉපදෙන ධර්මයක් හැම සත්‍යයකටම දුක සඳහා ක්‍රියාත්මක වෙනවා. කොතනද කියලා නිශ්චය කරන්න බෑ. කොතනද සුස්තන ලැබෙන්නේ කියලා නිශ්චය කරන්න බෑ. තිරසනෙක් වේද, යක්ෂයෙක්, හරකෙක්, බල්ලෙක්, තිරසනෙක් වේද කියන්නේ. එහෙනම් අන්නේ අවදානම නිසා උන්වහන්සේ දේශනා කරන මේ උප්පත්ති ධර්මයේ හැමෝටම දුකයි කියලා උන්වහන්සේ සාහවරු කළ පැහැදිලි කරනවා. ඒකට කිසිවෙකුට තර්ක විතර්ක කළ දිනන්න බෑ. මොකද ඉපදීම අවිනිශ්චිත නිසා ඒ අවිනිශ්චිත බව සත්‍යයට දුක පිණිස හේතු වෙනවා. සැපැති තැනකද ඉපදෙන්න සම්පූර්ණ කරන්න බැහැ. එහෙනම් දැන් බලන්න පින අන්‍යම ස්වභාවයක් නම් දැන් මරණ පස්සට තියෙන්නේ. අපි ගත යුතු වන්නේ කොහොමද? පින්නත මෙන්න මේ ඉපදෙන සහ මරණ ධර්මයේ නිදහස් වීමට අපි මහන්සි. ඉපදෙන තැන සුසු තැන තෝර ගැනීම හැකියාවක් නැහැ කාටවත්. එහෙනම් මරණයෙන් පස්සේ ඉපදෙන තැන පිළිබඳ අධ්‍යයනයක් කරන ඒ ගැන සොයන බලන ශක්තියක් නැති නිසා මනුෂ්‍යයන්ට උන්වහන්සේ දේශනා කරන කෙටිමදී ඉපදෙන සහ මරණ කියන මේ ධර්මයෙන් නිදහස් වෙන පියවර ගන්නයි කියලා උන්වහන්සේ දේශනා. ඒක එච්චර අපහැදිලි නෑ. උන්වහන්සේ ධර්මයේ ඉතාමත් පැහැදිලි නිරවුල් කොහොමද නිවන් ලබන්නේ කියන සිද්ධිය උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කළා තියෙනවා. පිළිද දැන් බලන්න අපි අතීත වර්තමාන අනාගත කියලා කාල තුනක ජීවත් වෙනවා. අපේ දවස් පුරාම මුළු දවසම වෙන්නේ අතීතයේ වර්තමානයේ අනාගතය. අපි අතීත කරපු කාපු දීපු තමයි වර්තමානෙත් කරන්නේ. ඒකෝ දැන් අතීත කරපුවා වර්තමාන කරනවා වගේම වර්තමාන කරන ටික තමයි අනාගතෙත් කරන්නේ. දැන් අපි දැන් පැහැදිලි වශයෙන්ම දැන් අතීත වර්තමාන අනාගත කියලා මේ තුන් කාලේ අපි මේ කරන වැඩවල
අපි දැන් පැහැදිලි වශයෙන් සාරාංශ වශයෙන් බැලුවොත් අපි කළා තියෙන මොන කායයටයි කියන්නේ? අතීතයටයි කියන්නේ. අපි අතීත කරපු දේවල්, අතීත කාපු බීපු දේවල්, අතීත කරපු කියපු හැම දෙයක්ම අපි වර්තමාන කාලේ ගලපලා ඒව හොයලා බලලා ඒව කරනවා. හෙට දවසේ තියෙනවා. එතකොට පැහැදිලි වශයෙන්ම අර ගඟක් මොහොත දෙස බලාගෙන ගලනකොට ඒ දෙසටම ගලන්නේ ගඟ නිසා අපි කළා තියෙන්නේ මේ අතීත කරපු ටික හැමදාම අරගෙන යනවා වර්තමාන අනාගතට. එහෙනම් ඉතින්දී ආපෝද කරගන්න මෙන්න මේ අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයට ඇති මේ අපේ කර්ම ටික. අපි කොහොමද අපි උතනින් නිදහස්? එහෙනම් මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා. පින්න මේ මහත්කන්නේ පැහැදිලි කරන්න මෙන්න මේ කර්ම ධර්මයේ තුලින් ඊළඟ ආත්මෙදී මිනිස්සෙක් දෙවි බ්‍රහ්මෙක් වෙන්නේ කොහොමද අදුලා? තිරිසනෙක් කළ හරකෙක් කළ දුක් විඳින සත්‍යයක් බවට පත්වල භවයේ දුකක් විඳිනවට වඩා. ඒ සිද්ධාන්තයෙන් නිදහස් වෙන්නට නම් කල යුතු වැඩ කොටසයි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ. එහෙනම් අපිට තියෙන විපත්තියින්ගෙන් නිදහස් වීමට පිළියම් යුතුවත් කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. අපි කරන් තියෙන එකම පිළියම තමයි මරණයෙන් මතු ජීවිතයට සුපන. එහෙනම් ඒක කරන්නේ නැහැ. ඒක උන්වහන්සේ දේශනා කරන භාවනා ධර්මයක්. පිනද අපි අතීතයේ අපිට යම් විස්තර ගොඩාක් තියෙනවා. ඒ විස්තර වල අයිතිකාරයෙක් ඉන්නවද කියන්නද? අපි අතීත කරපු ටික අපේ හිතේ තියෙන තැන්පත් වෙනවා. අපි හිතන් ඉන්න මේ හිතේ තියෙන විස්තර ටික අයිතිකාරය මම කියලා. දැන් ඔය අතීතයේ විස්තර ටික කරනව තමයි වර්තමානයේ අපි ජීවත් වෙන්නේ මේ මොහොත. ඊයේ කාපු බීපු අඳුරගෙන අදත් කරනවා. ඊයේ අඳපු ඇඳුම් පළඳුම් අඳුරගෙන අදත් කරනවා. ඊයේ කියපු කතාවල් ටික මතක් කරගෙන ඒ ටික කතා කරනවා. ඊයේ අසුරු කරපු යාළුවෝ ටික අසුරු කරන ඒ යාළුවෝ ටික අදත් කරනවා. වෙන ඔය සිද්ධි ටිකම තමයි හෙටත් වෙන්නේ. දැන් අපි ඊයේ අද හෙට කියලා අතීත වර්තමාන අනාගත කියලා මේ අපේ කාල කර්ම චක්‍රය තුල අපි අතීතයේ ටික අද කරා වගේ මේ මොහොතේ කරා වගේම හෙට කරන්නේ අතීත ටික. අද හෙට වුණාන් පස්සේ අද අතීතේ වෙනවා. හෙට අද වුණාන් පස්සේ හෙට අද බාටපත් වෙනවා වර්තමානයේ. ඉතින් දැන් හෙට දවසට අපි ගියාන් පස්සේ එදා දවස කියනවා අද කියන වර්තමාන. නමුත් හෙට දවස අදට එන්න ඉස්සලා අපි හෙට දවසට කියනවා අනාගතේ. දැන් හොඳට බලන්න මේ අතීතේ තියෙන මොනවද එතකොට අවසාන වශයෙන්? ඔක්කොම අනාගත ටික තමයි මේ අතීතෙ ගිහින්. අපි කරපු කියපු සියලුම දේ අනාගතේ ඔක්කොම ටික අතීතෙට බැරවල මහා ගබඩාවක් දැන් තියෙනවා අතීතේ අපි. එහෙනම් ඇස නිසා අපි හදපු ගබඩාව මම ආසයි මම දන්නවා මගේ කියලා අයිතිවාසිකම් කියලා අපි මෙහෙන් දැක්කු දේවල් පිළිබඳ ගබඩාවේ තොරතුරු කණෙන් අහපු ශබ්දවල මේ මං අවසදී මම කැමති ශබ්දේ මේ මගේ කැමති කටහඬ මේ අහවල යාළුවා මගේ කියලා කටහඬෙන් ශබ්දෙන් හඳුනගත්තු මම කැමති කියලා තියපු තීන්දුව ටිකේ අතීත කටහඬ. ඒ වගේ පින්නතුනේ මේ කාපු බීපුවයි ආස දේවල් රස දේවල් කියලා Taman කැමති කියලා මතකේ තියාගත්තු අතීත ගබඩාව. පින්න මේ ඉන්ද්‍රිය පහෙන් අපි එකතු කරපු මේ මම කැමති මම ආසයි කියලා තියෙන තොරතුරු සංඛ්‍යා මහා ගබඩාවක්. ඒක දැන් ඒකේ අයිතිකාරයක අපි හිතමු දැන් මේ ක්‍රියාවලිය කරන්නේ මම තමයි. මම නෙවෙයි මේ ක්‍රියා කරන කවුද? සිතයි කයයි. දැන් සිතයි කයයි තමයි මේ වැඩ කරන්නේ. තෝරගන්නේ මේක හොඳයි කියලා. මම කොහෙද? අන්න රැවටෙනෝ මේ මම කියන්නේ. එහෙනම් හිතත් මම කියලා කෙනෙක් නෑ. කයත් මම කියලා කෙනෙක් නෑ. රැවටීම තමයි මම කියලා කියන්නේ. එහෙනම් දැන් බලන්න මේ අතීතේ අපි දාගත්තු මතක ටික. දැන් කෙනෙක් දන්නවද මේ අතීතේ දාගෙන තියෙන මතක ටිකේ හොඳ ටිකේ තිරිසනෙක් වෙන විස්තරය තියෙද කියලා දන්නවද? යක්ෂේ භූතේ ප්‍රේතේ හරකෙක් වෙන විස්තර ටිකක් තියෙද කියලා දන්නවද? නෑ. අන්න අවිද්‍යාව. එහෙනම් අපි මේ ඇහැ කරන ආසාදින්ද්‍රයන්ගෙන් මතකේ දාගෙන තියෙන මේ අපේ තොරතුරු ගබඩාවේ අන්තිම වශයෙන් බැලුවොත් කවුද? පිළින් තිරිසන් සතුන්. කෙනෙක්ගේ මතක ගබඩාව හොයලා බැලුවොත් ඒක ඉන්නේ කවුද? තිරිසන් ලෝක සතු ගොඩක් ඉන්නවා. අපි හිතමු මස් කෑමේ ආසාවේ මතකේ තියෙනවනම් එතන ඉන්නේ කවුද? නයි කොනගේ කපරේ තලපේ තමයි ඉන්නේ. එහෙනම් ඒ වගේ අපි මේ ඇහෙන් කනෙන් එකතු කරපු දත්ත සංඛ්‍යාව පින්න එකින් හේවොත් ඔය හැම එකෙම ඉන්නේ සතු. ඒතර මේ මම කිව්වේ කාටද? මෙන්න මේ සත්තු හැදෙන දත්ත ටිකට තමයි මම කියන්නේ. මේ මම කීයක එකතු කරේ කවුරු හැදෙනේවද? සත්තු හැදෙන දත්ත ටික කතියද අපේදී. ඒකෝල දැන් එහෙනම් මොකද කරන්න ඕනේ මෙතනින් ගැලවෙන්නේ කොහොමද? මේ අපේ මතක ශක්ති ටික විද්‍යුත් ශක්තිය වල තියෙන මේ ගබඩාවේ මේ ටිකෙන් ඊළඟ සැරේ හැදෙන්නේ මේ චිත්ත ශක්තිය මේ ගබඩාව වෙච්ච මේ ඒකකයේ තුලින් අපි ඊට පස්සේ හැදෙන සත්‍ය.
එහෙනම් මේ හැදෙන සත්තුන්ගේ අපි ජීවිතේ බේරගන්නේ කොහොමද අපේ හිත? අපි පින්නතුනේ අතීතයේ තියෙන දේවල් ඔක්කොම මොකද කරන්නේ? වර්තමාන කාල ජීවිතයත් එක්ක ගලපන්නේ නැතුව ඉන්නවා. අතීතයේ තියෙන ටික අතීතේ තියන්නයි. වර්තමාන කාලේ මේ පේන දේවල්ත් එක්ක වර්තමානයේ. මේ එදා කාපුව මේ එදා කරපු කියලා අතීතයත් එක්ක ගලපන්නේ යන්නේ. එහෙම ගලපොත් මොකද වෙන්නේ? අතීතයේ සත්තු ටික තමයි වර්තමානයේ අපි ජීවත් කරලා තියෙන්නේ. ඒ වගේම අනාගතේ ජීවත් කරලා තියෙන අතීත සත්තු ටික. ඒකට අපේ හිතේ තියෙන මේ මතක සටහන් ටික පින්නොත් එකකින් බැලුවොත් ඒ හැම සටහනකම දරුණු සත්තු නයි කොළඹුත් තියෙනවා. ඒ වගේම තිස්සා සතු හරක් බල්ලන් බරණ හැම සතෙක්ම විශ්තරේ ඉන්න ජීවත් වෙනවා. එතකොට එහෙනම් දැන් තමන් කියලා මේ තමන් ආසයි කියලා මේක කරපු මේ අතීත මතක සටහන් වල ගබඩාවේ සත්තු ගොඩක් නම් ඉන්නේ. හැදෙන්නේ ඊළඟ බහිදි සත්තු ගොඩක් නම් කොහොමද දැන් මේක ගැලේ? මෙන්න මේ තමයි බුද්ධ දේශනාව වහන්සේ මේ සංසාර දුකින් නිදහස් වෙන්නට මේ සත්ත්ව ලෝක ඉපදිපිදී යන ගමන මේ චක්‍රේ නිදහස් වෙන්නට දේශනා කරපු ධර්මයේ මූල ධර්මය. උන්වහන්සේ කියන්නේ මේ අතීතෙන් අයින් වෙන. දැන් බලන්න එහෙනම් අතීතය අපි මතකින් අයින් වෙනවා. අපේ අතීත සටහන් වලට යන්නේ නැහැ. මොහොතක් හිතන අතීත දැන් මම යන්නේ අතීතෙට. මම දැන් වර්තමානට එනවා. දැන් බලන්න එහෙනම් අතීතෙන් අයින් වෙච්ච යමෙක් අයින් වුණේ කොතනින්ද කියලා බලන්න. තිස්සන් ලෝකෙන් අයින් වුණා. මොකද තිස්සන් සත්තුන්ගේ ඉස්සර ගොඩාක් තියෙනවා. ප්‍රේත ලෝකෙන් අයින් වුණා. යක්ෂ භූත ලෝකෙන්, නිරේ, අසුර ලෝකෙන් කියන මහා දුක් විඳින ලෝකික ඉපදෙන සතෙක්ගේ දත්ත වලින් දැන් අතීතෙන් අයින් වුණා කියලා කියන්නේ. සරල ලෝකෙකින් කියනවා. එහෙනම් දැන් අතීතේ මානසිකාර වලින් අතීතේ මතකයෙන් කෙනෙක් නිදහස් වුණා නම් මොහොතකට හරි. ඒ පුද්ගලට නැවතෙන්න වෙන්නේ වර්තමාන කාලේ. දැන් බලන්න වර්තමාන කාලේ සමාගයේ මනසින් මොනවද පේන්නේ මේ ලෝකෙ? වර්තමාන කාලේ සමාගයේ මනස ගත්තට පස්සේ තමන් කියලා දකින්නේ මොකද? කයක් තියෙනවා. ඒ කය ජීවත් වෙන වායුවක් එහාට මෙහාට. ඔච්චරයි වර්තමාන කාලේ අපේ දැනීමට ඉන්න තොරතුරකට තියෙන්නේ. එහෙනම් වර්තමාන කාලේ දැන් අපේ මනස පිහිටුවට පස්සේ අපිට පේනවා තමන්ගේ ශරීරය කියන මේ ස්කන්ධ ගොඩ අස්වලින් හැදිච්ච යටකට වලින් හැදිච්ච පඨවි ආපෝ තේජෝ කියන මේ මූල ධර්ම වලින් හැදිච්ච මේ කය ජීවත් කරන ක්‍රියාදාමයේ උෂ්ම වායුවක් හේම සහ පිටවීම කියන සිද්ධීන් තමයි මේ වර්තමාන කාලේ ජීවේ පේනවා. තියෙන හැටි. හිතගෙන බලන්න යන්නේ පස්සේ. දැන් මනසින් දකින්න වර්තමාන කාලේ ඉන වෙලාවේ අපිට පේන්නේ කය ජීවත් වෙන්නේ වායුවෙන් කියලා. ඒ වායුවත් නිශ්චිතව පවතින්නේ නැහැ. ඊම සහ පිටවීම. ඊම සහ පිටවීම. ඒත් දැන් මේ ඊම කියන ක්‍රියාවලියත් පිටවීම කියන ක්‍රියාවලියත් වායුවේ ගමනය පිළිබඳ පාලනය කරන්න කෙනෙක් ඉන්නත් බලන්න මේ කය. මේ තමන්ගේ කියන කය ජීවත් කරන මේ වායුව කේම සහ පිටවන උස්ම කියලා පහළ ගැනීම මේ ක්‍රියාවලිය පාලනය කරන කෙනෙක් මේ කයේ ඉන්නවද බලන්න. මේක ස්වභාවයෙන් සිදුවන්නේ වායුවක් වෙනවා ඉබේ මම කෙනෙක් මැදිහත් තුළ ගේනවා නෙවෙයි වායු පිට වෙලා යනවා මම කෙනෙක් පිට කරා නෙවෙයි ඉබේ සිද්ධියක්. එහෙනම් වර්තමාන කාලේ අපිට පේන මේ කයේ හිමිකාරයක් නැති බව. වායුවකින් පවතින මේ කයේ හිමිකාරයක් නැති ක්‍රියාවකින් මේ කය පවතිනවා කියලා අපිට ප්‍රඥාවෙන් පේනවා මේ මොහොතේ. එහෙනම් දැන් එහෙම සිද්ධාන්තයක් වර්තමාන කාලේ අපිට දකින්න පුළුවන් නම් අපිට පුළුවන් ද කියන්න අතීතේ තියෙන මතක දේවල් මගේ කියලා. එහින් කලින් ගත්ත තොරතුරු වල හිමිකාරය මම කියන්න පුළුවන් ද මේ කයේ උෂ්ම ඉහළ පහළ ගැනීමේ ක්‍රියාවලියට මම කියලා කෙනෙක් නැතුව. එහෙනම් කය විසින් කයේ ඇහැ කරන ආසාදීන් එකතු කරපු දේවල් මතකේ ගබඩාවේ අයිතිකාරය මම කියන්න බෑ. මොකද මේ කය පවත්වලා තියෙන්නේ වායුවකින්. වායුවෙන් පවතින කය ඒ කාය ක්‍රියාවලියට හිමිකාරයක් නැත්නම් ඒ කය විසින් එකතු කරපු මතක ගබඩාවේ අතීතයේ තියෙන තොරතුරුටත් හිමිකාරයක් නෑ. නමුත් කර්ම ශක්තිය ටික අපි එකතු කරලා තිනෝ රැවටිලා මොකක් කියලා. මේ මං ආසයි මේ මං දන්නවා. එහෙනම් මේ මම කියන අවිද්‍යාවෙන් පිනොත එකතු කරපු මේ අතීත මතක ගබඩාවට හිමිකාරයක් නැති කියලා නැහැ කියලා වර්තමාන කාලේ සිහින් දකින්න. එතකොට එහෙනම් එහෙම දැකපු කෙනා මොකද කරන්නේ ඊට පස්සේ අතීතේ මතක ගබඩාවට හිමිකාරයක් මම කියලා කෙනෙක් නැහැ කියලා මානසිකව ප්‍රඥාවෙන් දැකපු කෙනා අනාගතයක් ගැන කතා කරන්නේ. අනාගතයටත් ඒ විතරම කෙනෙක් නැහැ කියලා දානවා. ඊයේ කරපු දේ දැන් කරත් දැන් කරපු දේ හිත කරත් අයිතිකාරයක් නැති ක්‍රියාවක් සිදු වෙනවා. හරියට අර මගේ ගේ කිය හදපු කෙනා මරණයට පස්සේ ගේ විතරක් තියෙන අයිතිකාරයක් නැහැ වගේ අපි අතීතේ හදපු ටික තියෙනවා නමුත් අයිතිකාරය එතන නැහැ. මැරිච්ච ගමන් අර විස්තර ටික යනවා තවත් සත්‍යක් කරලා. එහෙනම් පින්න මෙන්න මේ සිද්ධාන්ත ටිකෙන් නිදහස් වෙන්නේ. මොහොතකට කියන මම අතීතෙන් අයින් වෙලා මම වර්තමාන කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් වර්තමාන කාලේ මම දකින්නේ උස්ම ඉහළ පහළ ගැනීම විතරයි. ඒකේ පවතින කය උස්ම
හුස්ම ඉහළ පහළ ගැනීමෙන් පවතින කයට හුස්ම ඉහළ පහළ ගැනීම පාලනය කරන්න කෙනෙක් මේකයි නෑ. මම හුස්ම ගත්ත මම හුස්ම පිට කරා කියලා මම වශයෙන් මැදිහත් වීමකින් තොර ක්‍රියාවකින් මේ කය පවතිනවා නම් මේ කය විසින් රැස් කරපු මතක ගබඩාව හිමිකාරයෙකුත් නෑ. එහෙනම් හුස්ම ඉහළ පහළ ගැනීමේ කියන ක්‍රියාවට මම කෙනෙක් මැදිහත් වෙලා එයා විසින් මේක පාලනය කරා නම් මේ කය විසින් රැස් කරපු අතීත ගබඩාවට හිමිකාරයත් එයාමයි. නමුත් එහෙම කෙනෙක් උන්වහන්සේ පෙන්වන්නේ නැහැ. එහෙම සිද්ධියක් මේක නැහැ. වර්තමාන කාලේ දකින්න යථාර්ථය මේ අතීතේ මම කියලා කෙනෙක් හිමි දෙයක් නැහැ කියලා. එහෙනම් අතීතේ මගේ මතකයේ හිමිකාරයෙක් නෑ වගේම මේ මොහොතේත් මගේ ශරීරයට හිමිකාරයෙක් නෑ. ඒ වගේම අනාගතයේට ඉදිරියටත් මං කියලා කෙනෙක් මේ මතකේ හිමිකාරයෙක් නෑ. තොරතුරු ටික කියනවා. එකතු කරමු. එකතු කිරීමේ ක්‍රියාව තුළ තොරතුරු එකතු කරා ඒ මතක ශක්තියට හිමිකාරයෙක් මං කියලා කෙනෙක් මේක නෑ. එහෙනම් දැන් බලන්න ඔන්න ඔය සිද්ධිය තමයි දකින්න පුළුවන්. පින්නත් මෙන්න මේ ලෝකේ තියෙන මේ අපි මේ එකතු කරපු මේ අතීතේ මේ දත්තවල ඉන්න සත්තුන්ගේ ජීවිත අපි නැවත සතෙක් කියලා ඉපදින්න තියෙන මේ කර්ම ශක්තිය ටිකෙන් අපිට එනවා. එහෙනම් දැන් හොඳින් අවබෝධ කරගන්න පින්නත් මෙන්න මේ කුසල සහ අකුසල කියලා අපි මේ එකතු කරපු කර්මවල කුසල කර්මයක් අපේ අතීතේ මතකද අපි ධර්ම දේශනා ශ්‍රවණය කරා කුසල කර්මයක්. ඒකේ මම කියලා කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ ඒ කර්මයට අදාළව? දේව ලෝක මනුෂ්‍ය බ්‍රහ්ම ලෝක ඉපදෙනවා. අපි හිතමු සත්ත්ව ඝාතනය කිරීමේ මතකයක් තියෙනවා. මේ මතකය රඳවගත්තොත් මම කරා කියලා මම ආසාවෙන් කරපු දෙයක් කියලා මොකද වෙන්නේ? ඒකට කර්මෙට පිළිසම්පේත ලෝක ඉපදෙනවා. ඒ වගේ අකාල ජීවිතයක් නැති වෙන භවයක් ලැබෙනවා. එහෙනම් දැන් ඒ කුසල අකුසල කියලා දෙකටම මොකද වෙන්නේ අපිට නැවත ඉපදෙන්න. කුසලයක් කරත් කර්ම වල කුසල කර්ම වශයෙන් ඉපදෙනවා. අකුසලයක් කරත් අකුසල කර්ම වශයෙන් නැවතත් ඉපදෙනවා. බුදුහාම දේශනා කරන මොකද්ද නිවන සඳහා? මේ කුසලෙන් උත්සාහයෙන් වෙන්න අකුසල උත්සාහයෙන්. කොහොමද අතීත සහ මුලින්මයි වර්තමාන කාල සිහියෙන් දකින්න මේ කයට හිමිකාරයක් නැහැ. මේ කයට හිමිකාරය තමයි මේ වායුවේම සහ පිටවීම. නමුත් වායුවේම සහ පිටවීමට හිමිකාරයක් නැති නිසා මේ කයට හිමිකාරයකුත් නැහැ. ඒ කයේ තියෙන හිතට හිමිකාරයකුත් නැහැ. එහෙනම් හිතටත් හිමිකාරයක් නැත්නම් කයටත් හිමිකාරයක් නැත්නම් හදාගෙන තියෙන අතීත කර්ම වලට හිමිකාරයක් කවුරු හරි සතෙක් හැදෙනවා. හිමිකාරයක් නැති කර්ම ටිකට නැවත සතෙක් හැදලා ඒ සතා මොකද කරන්නේ ඊට පස්සේ ඒ ටිකයි කියන ඒත් මම කියන්නේ මේ මම කියලා හිතනවා. වෙන මෙන්න මේ සිද්ධාන්ත ටික විද්‍යාත්මකව සිදුවන්නේ මිනිස්සෙකුට අවබෝධ වෙන්නේ නැහැ ලේසියෙන්. ඇයි අවබෝධ වෙන්නේ නැත්තේ? ඒ පුද්ගලයාගේ මේ අතීත ගබඩාවේ තියෙන විස්තර මොනවද? කැමැත්තෙන් කරන. ඕනම කෙනෙක් කැමැති දේ ටික තමයි අතීත එකතු කරන් ඉන්නේ මතක වශයෙන්. එහෙනම් ඒ අතීතේ මතක ටිකේ මොකද තමන් ජීවත් වෙන්නේ? සතුටු. තමන් ආස දෙයක් කාලා, තමන් ආස දෙයක් දැකලා, තමන් ආස දෙයක් අහලා, තමන් ආස දෙයක් ස්පර්ශ කළා. යම් කිසි මතක ශක්ති ටිකක් ගබඩා කරගත්තු කෙනා ඒක අතහරිනවා. ඒක රස විඳිනවා. ඒ රස විඳින්නේ මතු භාවයක සතෙක් වෙනවා කියලා උදාහරණයක්. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන යමෙක් සතුටින් නැහින් කනින් ගත්තු දේවල් ස්පර්ශ කරමින් මානසික සතුට විඳිනවා නම් ඒ පුද්ගලයා කවදා හරි ඒ විඳින සතුට විපාක වශයෙන් දුක්ඛිත භාවයක සතෙක් වඩපත් වෙනවා. එහෙනම් දැන් බලන්න මෙන්න මේ අවධානම නිසා උන්වහන්සේ දේශනා කරනවා හැම විටම අතීතයේ නිදහස් වෙන්න. අතීතයේ නිදහස් වෙච්ච අපි වර්තමානට යනවා. වර්තමානට ආවට පස්සේ අපිට පේනවා මේ කය හිමිකාරය වායුවක්. දැන් හොඳින් බලන්න දැන් මේ උස්ම කියලා පහළ ගැනීමේ සිද්ධිය. දැන් මේ වෛරස් එකෙන් මොකද ඉස්සෙල්ලම නැති කරන්නේ මොකද? මේ කය උස්ම කියලා පහළ ගැනීමේ ක්‍රියාව නැති කරනවා. මම කියලා කෙනෙක් හිටියනම් මැදිහත් වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්න බෑ. මගේ කයක් මම උස්ම ගන්න ඕනේ කියලා ඉන්නවනේ. ස්වාභාවික විපත්තියකින් මේ ස්වාභාවික ජීවිතේ නැති වෙනවා. හිමිකාරයක් නැහැ මැදිහත් වෙන ආරක්ෂාව කරන්න කෙනෙක් නැහැ. එහෙනම් බලන්න මේ උස්ම ඉහළ පහළ ගැනීමේ ක්‍රියාව ස්වාභාවිකයි. ඒ ස්වාභාවික ක්‍රියාව නැති කිරීමම තමයි මේ මමයි කියන කෙනා නැතිවීම කියන්නේ. උස්ම ඉහළ පහළ ගැනීමේ ක්‍රියාව නැතිවීමම තමයි මම නැතිවීම කියලා කියන්නේ. මරණය කියලා කියන්නේ. එහෙනම් දැන් මේ උස්ම ඉහළ පහළ ගැනීමෙන් ජීවත් වෙන මේ කාය සංස්කරණය, කාය සලස් හිමිකාරයක් නැති ධර්මයක පාලනය වන ස්වාභාවික යාන්ත්‍රණය. එහෙනම් මේ ස්වාභාවික යාන්ත්‍රණයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ වගේ කර්මයකින් නැවත සතෙක් පාට පත්තන ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ කොහොමද? අර අතීතේ හදන් ඉන්න මමයි කියන ප්‍රයෝජන කර්ම ටිකෙන් අයි. ඒ කර්ම ටිකෙන් අයි වුණා පස්සේ නැවතත් මේ වගේ අවදානම් වායුවකින් පවතන කයක් සඳහා තිරසම්ප්‍රේත ලෝකයකට යන්නේ නැහැ. අන්න නිවනට. එහෙනම් හැම විටම පින්නොත් අතීතේ තමාගේ මතකයේ
භයානක යන්නේ පාතීත සමාගේ මානසික ලෝකෙ. වර්තමානයේ පිවිසෙන වර්තමානයේ දකින්න මේ කය පවතින වායුවක් මත පමණයි. මේ වායුවේ හිමිකර වායුව ක්‍රියාත්මක වීමෙන් හිමිකාරයක් පාලනය කරන කෙනෙක් නැති නිසා කයටත් හිමිකාරයක් නැහැ. එහෙනම් දැන් අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන මේ තුන් කාලෙම අපි මේ කරලා තියෙන්නේ මොනවද? ඒක අවිද්‍යාවෙන් අකුසල් කරලා තියෙනවා මම ආසයි. මම කැමතියි. නමුත් පින්නොත් මේ අකුසල් කරපේකේ විපාකට දැන් මොකද වෙන්නේ මේ මම ආසයි කියන කරපු ශක්තිය ටික අතීත කර්ම ශක්තිය ටික. ඒකට සාධාරණ සතේ ඊළඟ භාවයේ ඉපදෙනවා දුකේ. මේ ආත්මදී යමෙක් සැප විඳනනම් ඇහෙන් මේ ආත්මදී යමෙක් සැප විඳනනම් දිවෙන් යම් සදයක් ආසාවෙන් කාල පිළිද මේ හැම සැප විඳපු හැම කර්මයකටම පිළිද ඉපදෙන කෙනා ඊළඟ ඉපදෙන්නේ ඒක දුකේ. මේ පිළිඳු හොදාත් හීමක් තියෙන ඔය ඉතර ඉන්න සත්තු බල්ලන් බාලුන් ආසයනේ හොඳට කන්න හොඳට සැප විඳින්න ඒ සත්තු ඒකට ආසාව පෙර ආත්මෙදී අරන් ආවා. මේ ආත්මෙදී දැන් මොකද වෙන්නේ හොයනකොට? මේ ආත්මෙදී සැප විඳපු සත්වයෝ ඒ සැපම ආසාවෙන් නැවතත් ඒ හොයන සත්තු බාට ඉපදුනාට පස්සේ ඒ සත්තුන්ට දැන් මේ කලින් හොයපු බයේ සැප ලබා ගන්න යනකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් ගුටි කනවා. එළවනවා ගහනවා බයිනවා ඔන්න පේනෝනේ. එහෙනම් මේ සැප කියන එකට වහල් වෙච්ච ඇබ්බැහි වෙච්ච සත්‍යවන්ට සංසාරේ කවදාකවත් සැපක් පුළුවන් තියනවා නෑ. එක භවයකදී යම් කෙනෙක් සැප විඳනනම් අනිවාර්යෙන් ඒ සැප හොයන කෙනෙක් බාටපත් ලබන අත්විපදෙනවා. නමුත් ඒ හොයන සැපේ දාලා දෙන්නේ නෑ. එහෙනම් පිනෝද හැම විටම අවබෝධ කරගන්න අපි යම් සැපක් අල්ලගත්තනම් මානසිකව අපි මානසින් අල්ලනවා ඇහැට පේන රූපේ මං ආස රූපේ කියලා අපි අල්ල ගන්නවා ආසයි. කනට ඇහෙන ශබ්දයේ ආසයි කියලා මානසින් අල්ලනවා. එතකොට දැන් මේ ඇස කරන ආසාද ඉන්ද්‍රියන්ගෙන් අපිට මේ ගැටෙන බාහිර ලෝකේ දත් අපි අල්ලගන්නේ මානසින්. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන මානව පුබ්බංගම ධම්මයි. මේ හැම කර්මයක්ම සඳහා මැදිහත් වෙන්නේ කවුද? මේ මම කියන කෙනෙක්ද නෑ මනස. එහෙනම් මනස කියන්නේ මොකක්ද? අපේ මේ සිත විසින් නිර්මාණය කරන ද්විතීක ශක්තියක්. කල්පනා කිරීම ශක්තිය. එහෙනම් දැන් පින්නත මේ කල්පනා කිරීමේ ශක්තියෙන් තමයි මේ ඇහැ විසින් පෙන්වුම් කරන රූපවල හොඳ නරක තෝරන්නේ. කනට ඇහෙන ශබ්දවල හොඳ නරක තෝරන්නේ කන නෙවෙයි මනස. එහෙනම් මනසෙන් තමයි කියන්නේ මේ ශබ්දය මං ආසයි. ඇහෙන් නෙවෙයි කියන්නේ මේ පේන රූප මං කැමතියි කියලා. මනසයි. ඒක නිසා හැම විටම මේ මනස තමයි අපේ ඊළඟ භවය සලසුම් කරන්නේ. එහෙනම් දැන් මනස විසින් මනස මෙදිහත් කල්පනා කරලා මේ අපි මේ ඉන්ද්‍රිය පහෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස වල හොඳ කියලා තෝරගත්තු දත්ත ටිකට සාධාරණ සතේ අපේ මානිය පස්සේ. ඒ ඉපදෙන සතා කලින් හිටපු සතා. නෑ එහෙම හිටපු සතෙක් නෑ ඒක තුරු දත්ත ටික. ඒ දත්ත ටික සාධාරණ සතෙක් ඉපදෙනවා නිසා ඒ දත්තවල හිමිකාරේ නෑ. අපි තොරතුරු එකතු කරලා තියෙනවා. දැන් අපේ මතකයේ තියෙන ශක්තිය ටික අපි මරණයට පස්සේ මොකද වෙන්නේ? මම කියන කෙනෙක් දේවරන්නේ නෑ. මේ ශක්ති කබඩාට යන ශක්තිය සතහන්. ඒ ශක්ති සතහන් වල තියෙන මොකද? ඇහි තොරතුරු තියෙන හිංගත් රූප සතහන් ටික මතක. කනෙන් ගත්ත ශබ්ද සතහන් වල මතක ශබ්ද ටික තියෙනවා. දිවෙන් කාපු රසයන්ගේ මතක සතහන් ටික තියෙනවා. ඒ වගේම නාහෙන් ගත්ත ගඳ සුවඳ සතහන් ටික තියෙනවා. කයින් ගත්ත ස්පර්ශ සතහන් ටික. මේ ඒ ශක්ති සතහන් ටිකට සාධාරණව සතෙක් සතහා ඊළඟ භවයට විදුලි වේගකින් ගමන් කරලා ගිහිල්ලා ඒ අදාළ භවයේ උපස්තරයකට පතිත වෙලා එතන විකසනය කරනවා. ඇහැ කන නාසය දිව විකසනය කළා. මොකක්ද හදන්නේ? සත්ත්ව ජීවිතයක් හදන්න. පිළිද හොඳින් බලන්න තිරිසන් ලෝකේ සත්තු නොකරන දෙයක් අපි කරනවද කියලා බලන්න. තිරිසන් ලෝක සත්තු ඇහෙන් කරන දේ අපි කරනවා. තිරිසන් ලෝක සත්තු දිවෙන් කරන දේ අපි කරනවා. තිරිසන් ලෝක සත්තු නාසයෙන් කරන දේ අපි කරනවා. තිරිසන් ලෝක සත්තු කයෙන් කරන දේ අපි කරනවා. පිළිතුරේ මනුෂ්‍ය ලෝකේ හැම මිනිසෙක්ම කරන්නේ තිරිසන් සත්තු කරන දේ. එහෙනම් දැන් කියන බලන්න මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් තිරිසන් ලෝක සත්තු නොකරන දෙයක් කරනවා නම් මොකද? මෙන්න කුසල කර්ම. එහෙනම් දාන සීල භාවනා පින්දීම පින් අනුමෝදන් කිරීම වතාවත් කිරීම උද්දාපචායන වැඩි හිටියන සැලකීම ගරුකලිත කිරීම ධර්ම දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම සහ ධර්මයේ පිළිබඳ තමා කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න. දෘෂ්ටි රුචිකතාවය. එහෙනම් අන්නේ දස කුසලයේ හික්මිච්ච කෙනෙක් කවදාකවත් තිරිසන් ලෝකසත්ව වැඩ කරපු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා කවදා හරි ඊළඟ ඉපදෙන්නේ පින්නොතේ දෙවියෙක් බ්‍රහ්මයෙක් එහෙම නැත්නම් මිනිසෙක්. එහෙම නැතුව කෙනෙක් ප්‍රාණඝාතය, සත්ත්ව ඝාතනය, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලම් කිරීම ආදී දස කුසල වල ඉච්ච කෙනෙක් කවදාකවත් දෙවියෙක් බ්‍රහ්මයෙක් මිනිසෙක් වෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ මේ සත්ත්ව ලෝකෙ. ඒක පින්නොතේ හැම විටම මේ හදන කර්මෙන් නිදහස් වීම.
අපි අතීතේ නිදහස් වුණා නම් අපි හදන කර්මෙන් නිදහස්. එහෙනම් අපි අතීතයේ මතක සටහන් වල තියෙන රූප ටික තියෙනවා. අහපු ශබ්ද ටික තියෙනවා. දැනෙච්ච ගඳ සුවඳ ටික තියෙනවා. විඳපු ආහාරයේ රසය තියෙනවා. කායික ස්පර්ශ ටික. ඔය දත්ත ටිකෙන් නිදහස් වීම තමයි භවයෙන් නිදහස් වීම. ඒකට අතීතයේ අපි මතකයේ තියාගෙන ඉන්න රූප ශබ්ද ගන්ධ රස ආස වෙච්ච දත්තවල ඉන්න සත්වය ජීවත් වෙන සත්වය කොපමණද කියලා කියන ගියොත් අපිට මේ තිරිසන් ලෝකේ ඉන්න සත්වය හැමතැනම ඒ සත්වය ඉන්නවා. එහෙනම් අපේ සිත තුළ අපි ගබඩා කරගෙන තියෙන දත්තවල මරණයෙන් මතු ඉපදෙන්න සිදුවෙන සත්ත්ව ලෝකේ සතෙක් වශයෙන් නම් හොඳම දේ තමයි මේ මොහොතේ එළඹ සිටි සිහියට පැමිණීම. අතීත සටහන් වලට නොයාම. ඒත් අතීත සටහන් වලට ගියොත් මොකද වෙන්නේ? තමන් නැවතත් ඒ ඊළඟ භවයේ සඳහා යන සතෙක්ගේ ජීවිතේ කර්ම ශක්තිය නැවතත් ජීවත් කරවන්න යනවා. එහෙනම් හැම විටම සංසාරේ මේ ඉපදෙන ධර්ම චක්‍රේ නිදහස් වෙන්නට ගත සරණ දේ තමයි අතීතේ දත්ත වලින් නිදහස් වීම. වර්තමාන කාලේ සරලව ජීවත් වීම. ඒතර වර්තමාන කාලේ සරලව ජීවත් වෙන කෙනා කිසි විටක අතීතේ දත්ත සමග සංසන්දනය කිරීමකින් තමන් කියලා කෙනෙක් ඉන්නවා මං ආස දෙයක් මේ තියෙනවා කියලා ගලපන්න යන්නේ නැහැ. එහෙම වුණොත් නැවතත් ඒ අතීත කර්ම ශක්තිය ටික නැවතත් ජීවත් කරවීමක් කරන්න යනවා. එහෙම නම් පස්සේ තමන්ගේ මරණින් මතු ඒ කර්ම ශක්තිය ටික විදුලි වේගයෙන් ඊළඟ භවයේ සුදුස්සනකට ගිහිලා නැවතත් කොහේ හරි සතෙක් සඳහා ජීවිතයක් නිර්මාණය කරනවා. එතකොට උන්වහන්සේ දේශනා කරන පින්නත මේ උපත කියන සිද්ධිය හැම සත්වයකටම අනුතුරුදායකයි. තමාගේ හිත තුළ ගබඩා වෙච්ච මතක ශක්තිය ටිකේ කර්ම ශක්තිය වලින් තමන්ගේ මරණින් පස්සේ හැදෙන සත්‍යය අහවල් සතාද අහවල් භවයේද කියලා තෝරගන්න බැරි නිසා අවිනිශ්චිත භවයකදී ඉපදෙන හැම මිනිසෙකුටම දැඩි අනුතුරක් තියෙන නිසා ඒ දැඩි අනුතරේ ස්වභාව ධර්මතාවය කර්ම ධර්මතාවය උන්වහන්සේ දේශනා කරනවා ඉපදීම දුක බව. එහෙනම් පින්නතුනේ මේ හැම સિદ્ધාන්තයක්ම ඉපදීම දුක වශයෙන් උන්වහන්සේ සාහුරු කරන්නේ. විද්ධාත්මක ක්‍රියාවලියකින් මම කියන පුද්ගලයෙක්ගේ මැදිහත් වීමකින් තොරව ඊළඟ භවයට යන්න සිදුවෙන නිසා. ඊළඟ භවය සඳහා උප්පත්ති ලැබීම දුක්ඛ ධර්මයක් වන විට පින්නතේ ඒ උප්පත්ති ධර්මයේ සමග ඊළඟට සහජාතක වන ඊළඟ දුක්ඛ ධර්ම තමයි ජාතිපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියන ඔන්න සිද්ධි. එහෙනම් මරණ දුක කියන සිද්ධිය ඉපදෙන හැම සතෙකුටම සහජාතක වන සහජාතක ධර්මතාවයක්. ඒ නිසා හැම විටම හැම සතෙක්ම ඉපදුනා කියන සිද්ධිය තුළ ඒ සත්‍යයට බය විය යුතු කාරණා බොහෝ තියෙනවා. එකක් මරණ බය, අනිත් එක ව්‍යාධීන්ට පත්වීමේ දුක, වයසට යෑමේ දුක, ජරාට පත්වීමේ කියන මෙන්න මේ මහා දුක් ගොඩක් සඳහා මුහුණ දීමේ අභියෝගය කියන දුක හැම සත්වයකටම ඉපදීමත් සමග ලැබෙනවා. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ කර්ම ධර්මය තුළ තමන් අවිද්‍යාවෙන් නොදන්න කමින් මෝහයෙන් මුලා වෙලා හිත කය වචනයේ මූලික වෙලා මනස මැදිහත් වෙලා ඉන්ද්‍රිය පහෙන් රැස් කරගත්තු අතීත මතකේ කර්ම ශක්තිය තුළ නැවත ඉපදෙන අවිනිශ්චිත භවයකට ඉපදින සතෙක් වශයෙන් ජීවිතයක් ලබන්නට සූසුකම් තියෙන බව නොදැනීම අවිද්‍යාව වශයෙන්. එහෙනම් ඒ නිදහස් වීමට උන්වහන්සේ දේශනා කරන්නේ අතීතෙන් අයින් වෙන්න. වර්තමාන කාලේ සිහියෙන් අනාගතය අතහරින්න. එහෙනම් අතීතය අතහැරපු කෙනාට වර්තමානයත් අතහැරෙනවා. අතීතය අතහැර කෙනාට අනාගතයත් අතහැරෙනවා. ඒ පුද්ගලයා සරල ජීවිතයක සරල මොහොතක පවතිනවා. මිසක් කර්ම ශක්තිය තුළ කර්ම නිර්මාණයක් සඳහා ඒ පුද්ගලයා යොමු වෙන්නේ නැහැ. ජීවිතය පවතිනවා ඒ කර්ම රහිතව. එතකොට ඒ පුද්ගලයාට ඊළඟ ජීවිතයක් ලැබීම පිළිබඳ විශ්වාසයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවිශ්වාසයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තමාගේ අතීත ගබඩාවක් තමන් පවත්වලා නැහැ මගේ වශයෙන්. එහෙනම් යම්කිසි කෙනෙක් මේ ඉන්ද්‍රිය පහෙන් පින්නතුන යම්කිසි තොරතුරු ටිකක් රැස් කරගත්තා නම් මම ආසයි මම කැමතියි කියලා අතීත මතකයේ වශයෙන් ඒ සමාන දත්ත සංඛ්‍යාව පින්නු තිරිසන් ලෝකේ සත්‍යොත් ඒ ඇහැ කරන ආසාදීන් රැස් කරගෙන තියෙනවා. එහෙනම් තිරිසන් ලෝකයේත් මනුෂ්‍ය ලෝකයේත් එක සමාන ගති ලක්ෂණ කර්ම ශක්ති ජනනය කරගන්න, උප්පත්ති කරගන්න, නිර්මාණය කරගන්න සත්ත්ව කොටාශයන් නිසා හැම මිනිසෙකුම බහුල අවස්ථාවක් තියෙනවා තිරිසන් සත්‍යක් වාට උප්පත්ති ලබන්නට. ඒ නිසා හොඳම දේ උන්වහන්සේ පැහැදිලි කරන මේ අතීතේ මතකෙන් නිදහස් වෙලා වර්තමාන කාලයේ එළඹ සිටි සිහියට පැමිණීම. එහෙනම් එළඹ සිටි සිහියට පැමිණීම තුළ පින්නතු මේ පින්නතු අහලා ඇති. කුසා ගෞතමීගේ කතා පුවත, ඒ වගේම පටාචාර කතා පුවත, ඒ වගේම අඟුලිමාල කතා පුවත, මේ හැම කතා පුවතකම පින්නතු මෙන්න මේ සිහියටපත් වීම කියන સિદ્ધාන්තය ප්‍රගුණ කරපු ඒ ප්‍රඥාවන්ත පිරිස තමයි රහත් භාවයටපත් වන්නේ. එහෙනම් අතීතේ නිදහස් වීම මේ පින්නතුන් අහලා ඇති පටාචාර. එතුමිය පින්නතුනේ බොහෝ සැප සම්පත් සහිත සිටු පවුලක ඉපදිලා සැප සම්පත් ලබලා
ඒ කුසල කර්ම විපාක ඵල දුන්නා. නමුත් ඒ කුසල කර්ම විපාක ඵල දීමත් සමගම අවසන් වීමත් සමගම නොගැලපෙන විවාහයකට ගිහිල්ලා වනගත දුක්ඛිත ජීවිතයකටපත් වුණා. පිනද එතුමිය කරපු කුසලයේ විපාකය සිටුවරියක් වශයෙන් ඉපදීමෙන් ඵල දුන්නා. කරපු අකුසල විපාකය දුගී දුප්පත් තත්ත්වයටපත් වෙලා කැලේ වනගතව ජීවත් වෙන සිදු වුණා. වැඩකරුවෙක් සමග විවාහ වෙන්න ගිහිල්ලා. බාන්න එකම ජීවිතය තුල කුසලයේ ඵල දීමත් අකුසලයේ ඵල දීමත් එතුමියට ලබන්න සිදු වුණා. ඒ නමුත් ඒ හැම කාලයකම හැම භවයකදීම එතුමිය කුසල් කරා වගේම අකුසල් කරා වගේම පින්නතුනි යම් ප්‍රමාණයකට රහත් වීමට අවශ්‍ය කුසල් සම්පාදනයකුත් කරගෙන තියෙනවා. එහෙනම් ඒ සඳහායි ගැළපෙන භවයකදී බුදුරජාණන් වහන්සේ නමක් ඉක්පත් ලබාපු භවයකදී ගැළපෙන තැනකදී ධර්ම දේශනා කරන තැනකදී මේ සිද්ධාන්ත ටික සහජාතව කර සම්මුඛ වෙලා එතුමිය බුදුරජාණන් වහන්සේ ඉදිරියට යන්න සිදුුනේ පිසියක් වගේ. එහෙනම් ඉතින්දී උන්වහන්සේ එක වචනයෙන් මේක පැහැදිලි කළා මේ පැහැදිලි කළ ධර්මතාවය උන්වහන්සේ පටාචාට එක වචනකින් පැහැදිලි කරේ. නැගණිය සිහියට එන. ඊළඟට මේ වචනේ අහපු සැනින් පෙර ආත්මයේදී කුසල කර්ම ශක්ති මතක් වෙලා සිහියටපත් වෙලා අතීතයෙන් අනාගතෙන් අයින් වුණා. එහෙනම් ඒ අතීතේ විඳපු දුක් වේදනා අනාගතයේදී ඒ විඳින්න වෙයි කියලා මානසික වේදනාවෙන් පිස්සියක් බාටපත් වෙච්ච එතුමිය. පෙර ආත්මෙදී වඩපු කුසල ධර්මයේ ශක්තිය බලෙන් බුදුහාමුදුරන්ගේ එක වචනකින් උතුම් රහත් බාටපත් වෙලා ඒ සංසාරයෙන් දහස් වුණා. එහෙනම් බාන්න එතන ඒ ධර්මතාවයේ බලය. ඊළඟ එතුමිය අතීතයේ මතක් කරා මා රජසප වින්දා සිටුවරියක් වුණා. අනේ කෝයේ සප අතීතයට ගියා. හොයන්න පුළුවන් ද අතීතේද? හැම කෙනෙකුම පින්නොතින් අතීතයේ මැරිලා. අතීතය කියන්නේ කෙටියෙන් කිව්ව සුසාන භූමියක්. අපි කාපු බීපුව විනාශ වෙලා නැති වෙලා. ඒ රස දැන් නැහැ. ඇහෙන් දැකපු වර්ණ ගන්ධ රස සියල්ලම මැරිලා. ඒව සටහන් විතරයි. ඒ වගේම කයින් ලැබපු ස්පර්ශ සියල්ලම අතීතේ තියෙන ඒවා මැරිලා ගිහිල්ලා. ඒවා ජීවත් වෙන්නේ නැහැ. අජීවී වෙලා. අතාත්තිකයි. ඒ වගේම අනාගතයට ඒක ගලපන්න ගියාට ලැබෙයිද නොලැබෙයිද කියලා විශ්වාස කරන්න බෑ. ඉතින් කල්පනා කර මං සිටුවරියක් වුණා. මං සැප වින්දා. ඊට පස්සේ මං දරුමල්ලොත් එක්ක කැලේ වනගතව දුක්ඛිත ජීවිතයක් ගත කරා. දැන් මේ දෙකෙන්ම මානසික පීඩාව විඳිනවා. දැන් 30ක් යනවා. ඕනෑම පුද්ගලයෙක් පිනොති අතීතයට ගියොත් කල්පනා කරොත් 30ක් වෙනවාමයි. ඒ වගේම අනාගතයට ගිහලා අනාගතේ කල්පනා කරොත් ඕනම කෙනෙක් 30ක් හෝ 30ක් බඩපත් වෙන කෙච්චර අපහසු නැහැ. ඒක නිසා උන්වහන්සේ දේශනා කරේ සබ්බේ පෘතුජන උම්මත්තකා කියලා. එහෙනම් මේ ලෝක ස්වභාවයේ මේ ක්‍රියාත්මක කර්ම ධර්මයේ අතීතයට යන හැම කෙනෙක්මත් අනාගතයට ගිහලා අනාගතේ කල්පනා කරන හැම කෙනෙක්මත් පින්නතුනි 30ක් හෝ 30ක් බඩපත් වීම ස්වභාවය ලෝක ස්වභාවය බව උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්නතුනි එතුමිය 30ක් බඩපත් උනේ ඇයි? අතීතේ මතක් කරලා. අතීතෙට ගියා මම සැප විඳ හැටි මතක් කරා. ඊට පස්සේ අනාගතයට ආවා. අනේ මට ඒව නැති වුණා. දේවල් දොරවල් නැති වුණා, දෙමාපියෝ නැති වුණා, රජසප සිටුසප නැති වුණා කියලා අනාගතේ කල්පනා කරා. වර්තමාන කල්පනා කරා. ඊට පස්සේ අනාගතේ කල්පනා මට දැන් මේ සැප කොහින්ද ආයිත් ලැබෙයිද? ස්වාමි පුරුෂයෙක් ලැබෙයිද? දරුවෝ ලැබෙයිද? ඔන්න අනාගතේ කල්පනා කරනවා. විනෝද අතීතයේ සැප සම්පත් අනාගතයට ගලපන්න ගිහිල්ලා වර්තමාන කාලෙ මෙතුමේ 30ක් වුණා. හැම මිනිසෙක්ම මේ ලෝකේ ඉන්න අතීතයට ගිහිල්ලා කල්පනාවක නිරත වුණොත් අනාගතයට ගිහිල්ලා සැලසුම් හදාන ගියොත් පින්නොත්නි ওই දෙකෙන් අතරමං වෙච්ච හැම කෙනෙක්ම 30ක් හෝ 30ක් බඩපත් වීම ලෝක ස්වභාවය බව. උන්වහන්සේ අවධානයෙන් දේශනා කළා. එතුමිට කිව්ව එක වචනය නැගණිය සිහියට එන. සිහිය කියන්නේ මොකක්ද? අතීතේනොත් අනාගතේනොත් අයින් වෙන. එහෙනම් අතීතෙන් අයින් වුණා නම් ඒ සැප දැන් නැහැ. මානසික මතකයක් විතරයි ඒ සැප. අනාගතේ ඒ සැප හොයන්න බෑ. අනාගතේ තාම උදා වෙලා නැහැ. අතීතේ ලැබපු සැප අනාගතයට ලැබෙයිද කියලා විනිශ්චිත නිසා අනාගතෙන් අයින් වෙනවා. අතීතේ සැප දැන් මිය ගිහිල්ලා අතහැරිලා නැති වෙලා ඒවෙන් අයින් වෙනවා. වර්තමානයට එන්න මේ මොහොත දකින්න. එතුමිය දැක්ක මේ මොහොත තමයි ඒ දුකින් තොර ලෝකය තියෙන්නේ. අපි අතීතෙට ගියොත් අපේ දුක් ලෝකයක් හිතන තියෙනවා. කිසිම කෙනෙකුගේ අතීතයේ සැපක් නැහැ. කිසිම කෙනෙකු අනාගතයේ සැපක් හදන්නත් බැහැ. මොකද තාම අනාගතේ උදා වෙලා නැහැ. ඒක නිසා එක වචනකින් සිහිය කියන වචනේ එතුමියට අවබෝධ වුණා. සිහිය කියන්නේ මේ මොහොතට එන එක. මේ මොහොතේ තමයි පින්නතේ සත්‍ය ලෝකේ අපිට පේන්නේ. මේ කය කියන මේ පස් වලින් හැදිච්ච ශරීරයක් වායුවකින් ජීවත් කරන මූල ධර්මයේ දකින මොහොත වර්තමානින් අපිට පුළුවන් දකින්න. එතින් තාවට පස්සේ දකින්න මේ කය පස් වලින් හැදිච්ච කයක් වායුවකින් පවතිනවා නම් මොකද්ද මේකේ ඇත්ත? මොකද්ද මේකේ යථාර්ථය? මේක හිමිකාරයෙක් ඉන්න පුළුවන්ද මෙහෙම දෙයක කියලා ඒ ප්‍රඥාවට ගෝචර වෙනවා. ඒ මොහොතෙන්ම අතීතය අත්හරිනවා.
ඒ මොහොතින් අනාගතයත් අහින අනාගතයට යන්නේ කල්පනා කරන්නේ. අන්න එහෙනම් සිහියටපත් වෙච්ච එතුමිය මේ මොහොතේදීම සිහියටපත් වීම කියලා කියන්නේ වෙන යථාර්ථය දැක්කා. එහෙනම් යථාර්ථය කියලා කියන්නේ මේ කය පස්වලින් හැදුනා. ඒ පස්වලින් හැදිච්ච කය වායුවකින් පවතිනවා. මේකට නිර්මාණකාරී හිමිකරුවෙක් නැහැ කියලා දැක්කන් පස්සේ අතීතයත් අනාගතයත් අත්හැරනවා. සිහියටපත් වීම තමයි රහත් වීම කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ සිද්ධාන්ත පිළිවෙල හැම කෙනෙක්ම පින්නත් අවබෝධ කරගන්න. මේ මම කියලා දකින මේ අවිද්‍යා සංකල්පය. ඒ අවිද්‍යා සිතුවිල්ල තුළින් පින්නතුනි මේ හැම කෙනෙක්ම ඊළඟ භවයේ දුක්ඛිත සත්‍ය සඳහා නිරේතිල් සම්පේත ලෝක කියන මේ දුක්ඛිත ලෝකයක දුක් විඳ සතෙක්ගේ ජීවිතයක් තහවුරු කර ගැනීමක් කරනවා. ඒ හැම විටම අවිද්‍යාව කියන්නේ මේ ලෝක ස්වභාවික ක්‍රියාත්මක විද්‍යාව සලස්ම නොදැනීම. අවිද්‍යාව නිසා එහින් කනින් නාසෙන් ගන්න තොරතුරු මගේ මම කිය අල්ලගැනීමේ සංස්කාරක ක්‍රියාවලියක් නිරත වෙනවා. එහෙනම් අවිද්‍යාව නිසා මේ ඇහෙන් කනින් ගන්න දේවල් වලින් ඊළඟ භවය සඳහා සතෙක් හැදෙයි කියන විද්‍යා මූලධර්මයේ නොදැනීමේ අවිද්‍යාව. හැම විටම ඊළඟ සැරේ සතෙක් හැදීමට හේතුවක් බාටපත් වෙනවා. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ මේ අවිද්‍යාව මේ විද්‍යා මූලධර්ම සිතේ පැවැත්ම පිළිබඳ නොදැනීම. පිනොත් මේ හැම භවයකදීම අපේ හිතයි ජීවත් වෙන්නේ. කය හැම භවයකදීම නැති වෙනවා. සිත විස්තර ලබාගෙන ඊළඟ භවයට ඇතුළත් වෙනවා. එතනත් නැවතත් කයක් හිමි කර ගන්නවා. ඒ කය නැති වෙනකොට ඒ හිත තවත් තැනකට ගමන් කරනවා. එහෙනම් භවෙන් භවයට ගමන් කරන්නේ පුද්ගලෙක් මම නෙවෙයි, සතෙක් නෙවෙයි. පින්නත අපේ කර්ම ශක්තිය ටික. අපේ කර්ම දත්ත ටික අපි එකතු කරපු මගේ කිය මං ආසයි කිය මතක ශක්තිය ටිකේ මානසික සලස්ම තමයි හැම භවෙම භවයට ගමන් කරන්නේ. එතන සතෙක් හෝ ඒක අදාළ පුද්ගලෙක් හෝ මම කියලා කෙනෙක්ගේ කර්ම ශක්තිය තුල නැහැ. දත්ත ටිකක් තියෙනවා. ඒ දත්ත ටිකෙන් ඒ අදාළ භවයේදී අදාළ ස්ථානයකට පතිත වෙලා සුදුසු උපස්තරයකදී සතෙක් ජීවත් කරවන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ සිද්ධාන්තයේ නිදහස් වීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ විසින් ලෝකෙට දේශනා කළ ධර්මයේ ගැඹුරින්ම දේශනා කළා තියෙනවා හැම කෙනෙක්ම දැනුවත් වෙන්න. එහෙනම් සිහියටපත් වීමයි මේ පැහැදිලි කරන්නේ. එහෙනම් අද දවස් තුල මේ කාලය තුල හැම කෙනෙක්ම මරණ බයෙන් ජීවත් වුණා කියලා පින්නොතේ මොකද්ද මේ වෙලා තියෙන හැමෝම මේ පවතින වසංගතයට සමාන සූදානම් වෙයි. මරණ බය Tamanට ආරූඪ කරගත්තා නම් මරණ බය Tamanට ගලප ගත්තා නම් ඒකට Taman ගොදුරු වුණා නම් පින්නොතේ මේ වෛරසයට ළඟා වෙන්න පහසුයි. වෛරසයට අදාළ පුද්ගලයා තෝරගන්න ලේසි. ඒ වෛරසය මගින් කරන්නේ පුද්ගලයා නැති කරන්නේ. එහෙනම් පුද්ගලයාගේ නැතිවීමේ සිද්ධියට ඇතුල් වෙලා බයෙන් තැතිගැනීමෙන් ඉන්නවනම් මොකද වෙන්නේ? අර වෛරසයට ඉක්මනින් ඒ සුදුස්සන තෝරගන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරන්නේ නිර්භීත වෙන්න, බය නැති වෙන්න. එහෙනම් බය කියන සිද්ධිය තුළ මොකද කරන්නේ? ශරීරයේ තියෙන ශක්තිය අඩු කරනවා. එහෙනම් ශරීර ශක්තිය අඩු වෙනකොට අර ප්‍රබල වෛරසයක් ඇවිල්ලා මේ ශරීරය ආක්‍රමණය කරනවා. නමුත් ශරීර ශක්තිය වැඩි නම් අර ප්‍රබල වෛරසයකට ළඟා වෙන්න බෑ. එහෙනම් ඒක නිසා උන්වහන්සේ හැම විටම දේශනා කළේ Taman නිර්භය වෙන්න. එහෙනම් බය කියන එක වැඩි වෙන්නේ මොකක් වුණොත්? ආසාවල් වැඩි වෙන විට. මේ ඇහැ නිසා, කන නිසා, නාසය නිසා මේ උපාදාන පහෙන් අපි අල්ලගත් දත්ත ටික මට අහිමි වෙයි කියන බය. මේ ඇහෙන් අල්ලගත්තු දේවල් මට අහිමි වෙයි කියන බය. මේ නාසයෙන්, දිවෙන්, කයෙන් අල්ලගත්තු තොරතුරු ටිකේ අතීත ගබඩාව මට අහිමි වෙයි කියන බය තමයි මේ සත්‍යයට තියෙන මරණ බය කියලා කියන්නේ. වෙන 아무තු බයක් නෙවෙයි. මතකයේ තියෙන දත්ත ටික මට අහිමි වෙයි. ඔන්න ඔය කයි බය. එහෙනම් පින්නතුනි හොඳින් අවබෝධ කරගන්න මේ මතකයේ දත්තවල ඉන්න සත්තු නම් කෙනෙක් බය වෙනවද ඒකෙන් නිදහස් වෙන්න? සතුටු වෙන්න ඕන මම මේ අතීතේ දත්තවල ඉන්න සත්තු මගේ. මම ඇහෙන් කනින් නාසයෙන් හැදුවේ තිරිසන් සත්තු හදපු දත්ත ටික. ඕක මට අයිති දෙයක් නේ. ඕකේ මම නැවත දුක් විඳින සතෙක් වෙනවා කියලා අවබෝධ වෙච්ච කෙනා මේ මරණයට බයයි. ඒ පුද්ගලයා පින්නතුනි නිර්භීතව නිර්භයව ඉන්නවා. මරණ ධර්මයේ මට සාධාරණ ධර්මයක් කරනවා කියලා දකිනවා. ඉපදෙන්නට මට සාධාරණ වුණා නම් මේ කර්ම ශක්තිය ටික ඒ කර්ම ශක්තිය ටික මට සාධාරණ වෙලාවට මීදෙන්න සිදු වෙනවා කියලා දකිනවා. ඒ නිසා එහෙම පුද්ගලයා කවදාකවත් මේ ලෝක ධාතුව තුල බයෙන් ජීවත් වෙන්නේ නැහැ. කොයි මොහොතකත් පින්නොතින් සතුටින් ජීවත් වෙනවා. ඇයි සතුටින් ඉන්නේ? අතීතෙනුත් අනාගතෙනුත් නිදහස් වෙච්ච නිසා. එහෙනම් අතීතෙන් සහ අනාගතෙන් නිදහස් වීමේ සතුට භුක්ති විඳින පුද්ගලයා කවදාකවත් මරණයට ඉදිරියට බයෙන් යන්නේ නැහැ. ඒ පුද්ගලයා කොයි වෙලේ සතුටින් මියදෙනවා. මේ මට හිමි ධර්මයක්. ඉපදෙන ධර්මයට මා සුදුසුකම් ලැබල පුද්ගලෙක් මිනිසෙක් වෙලා මේ ලෝකෙට ඉපදෙන්නට යම් ධර්මයේ සාධාරණ වුණාද ඒ සාධාරණ ධර්මයේ මට සාධාරණව මේ බය කාලය අවසන් කරලා දීලා තියෙනවා කියන්නේ. එහෙනම් එහෙම සරල වෙන්න පුළුවන් නම් පින්නතුනේ මේ පුද්ගලට කවදාහක්වත්
මරණයෙන් අනතුරුව හිමි වෙන භවයේ දුකටපත් වෙන තැනකට උප්පත්තිය ලබන්නට සිදු වෙන්නේ නැහැ. ඒක නිසා අවබෝධ කරගන්න පින්නතු මෙන්න මේ කර්ම ධර්මයේ කුසල් සහ කුසල් වෙන් කරගෙන නිතරම කුසල් පාචක ධර්මයන් දාන සීල භාවනා ඒ ආදි වශයෙන් පින් අනුමෝදන් කිරීම පින් දීම කියන කුසල් කර්ම මේ පින්තු මලගිය ඥාතින පින් දෙනවා ඒ වගේම පින් අනුමෝදන් කරගන්න ඒ වගේම කළ යුතු වතාවක් කියන මව්දෙමව්පියන් කළ යුතු වතාවක් නෑ දැන් හිතවතුන්ට විහාරස්ථානට පන්සල ඒ වගේ යන ස්ථාන තියෙන වතාවක් තියෙනවා කරන්නේ ඒ ආදි වශයෙන් දානමාන පූජා කිරීමේ පිළිවෙත් තියෙනවා කරන්නේ ඒ ආදි වශයෙන් ඒ හැම කුසලයකින්ම වගේ ඊළඟට පින ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දේශනා කිරීම මේ හැම දෙයකින්ම පින්නොත් එකතු වෙන කුසල කර්ම. එහෙනම් මේ මොහොතේදී මේ පින්නතු මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කියන කුසල පාශික ධර්මයට යොමුනේ නැත්නම් තමන් ඊළඟ භවයේ සැලසුම් කරගන්නේ කොහොමද? තිරිසනෙක් ප්‍රේතෙක් කියලා දුක් විඳින භවයකට කියලා ජීවිතයක් ලබලා දුක් විඳින කර්මෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා පින්නොත් අවබෝධ කරගන්න බෑ. එහෙනම් පැහැදිලි වශයෙන් මේ ධර්ම දේශනාව තුළින් මරණයෙන් අනතුරු ජීවිතයකට නිරවුල් යන්න පුළුවන් යන්නේ කොහොමද? නිදහස් යන්නේ කොහොමද? බයෙන් තොර වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කළා. ඒ නිසා මේ මොහොතේදී පිනු ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම කුසල කර්මය. එහෙනම් දැන් මේ ධර්ම දේශනා කිරීමෙන්, ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් කරන කුසල කර්ම දෙකෙන් අදාළ පුද්ගලයන් අවබෝධ කරගන්නවා මගේ අතීත මතකයට හිමිකරුවෙක් නැහැ කියලා. වර්තමාන කාලේ පියවි තාත්වික ලෝකයේ තුල මා දකින අත්දැකීමයි සත්‍ය. ඒක ජීවමානයි. නමුත් ඒ තොරතුරු වල අතීත ගබඩාවේ දත්ත දැන් මැරිලා. ඒක මතක සටහනක් විතරයි. මතක දත්තයක් විතරයි. ඒකෙන් මම නිදහස් වෙනවා. මට අදාළ නැහැ කියලා. ඒතකොට හැම විටම වර්තමාන කාලේ සජීවී තාත්වික ලෝකයක් තුල දින පුද්ගලයාට අතීතයක් නැහැ. අතීතයක් නැහැ කියලා කියන්නේ ඒ පුද්ගලයා සජීවී පුද්ගලෙක්. එහෙනම් යම් කෙනෙක් අතීතේ මතකට ගිහිල්ලා මතක ආවර්ජනයකට නියුතුනා කියලා කියන්නේ මලවුන්ගේ ලෝකයක ජීවත් වෙනවා. ඒ වගේම අනාගත ලෝකයක් ගැන කල්පනා කරලා අනාගතයක් ගැන සල්සම් හදනවා කියලා කියන්නේ සිහිනයක් දකිනවා. තාම මේක ඇත්ත වෙන්නේ නැහැ දැක්ක විතරයි. ඒ නිසා හැම විටම පින්නතුනේ මේ හැම මිනිසෙක්ම මේ ලෝක ධාතුව තුල සිහින දකින්න එකයි මලවුන්ගේ ලෝකයේ ජීවත් වෙනවා මිසක් වර්තමාන කාලේ සිහියට පත්වලා මේ මොකද්ද කෙරෙන්නේ කෙරුණේ කියලා දැක්ක කෙනෙක් නැහැ. ඒක නිසා පින්නතුනේ මේ හැමෝම බයෙන් ජීවත් වෙන්නේ. එහෙනම් මේ සාධාරණ මේ ලෝක ධාතුව තුල මේ බොහෝ දෙනෙක් අද මරණ බයෙන් ජීවත් වෙන්නේ ඇයි? පින්නතුනේ තමන් කවුද කියලා තමන් දැකපු නැති නිසා. තමන් කියන්නේ කවුද කියලා මතක ගබඩාවේ ඉන්නේ හිමිකරු කවුද කියලා දන්නේ නැතිකම. මේ අතීතේ වර්තමානයේ අනාගත කියලා මේ තුන් කාලේ මා ජීවත් වෙලා තියෙන කවුද මේ සතෙක්ද මිනිස්සෙක්ද පුද්ගලෙක්ද කියලා හරි අවබෝධ නැති කෙනා පින්නතුනේ අද මරණ බයෙන් ජීවත් වෙනවා. තැති ගන්නවා. එහෙනම් ওই සිද්ධිය නිදහස් වීමයි පින්නතුනේ උන්වහන්සේ දේශනා කරන්නේ නිවන කියලා. එහෙනම් හැම විටම අවබෝධ කරගන්න මම සාරාංශ වශයෙන් පැහැදිලි කරන්නම් අතීතයේ මතක ගබඩාවට හිමිකරුවෙක් වශයෙන් තමන් යන්න එපා. අනාගතයේ උදා නොවෙච්ච ලෝකික අයිතිකාරයෙක් වෙන්න යන්න එපා. එහෙනම් හැම කෙනෙක්ම වර්තමාන කාලේ පියවි සිහියෙන් ජීවත් වුණොත් තමන්ගේ මේ භව ජීවිතය සාර්ථකයි මරණින් මතු ලෝකය සාර්ථක වෙනවා. එහෙනම් හැම විටම හැම කෙනෙක්ම මේ පවතින ලෝකයේ තියෙන මේ වාතාවරණ නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? වර්තමාන කාලේ සිහියෙන් ඉන්න. වායුවකින් පවතින කායක හිමිකරුවෙක් නැහැ. වායුවකින් පවතින කායක නිත්‍ය භාවයක් නැහැ. වායුවකින් පවතින කායක යථාර්ථය සත්‍යයක් නැහැ. ඒ වගේම මේ වායුවකින් පවතින කායක පැවැත්ම ස්ථිර නැහැ. මේක සත්‍ය මේක දුකක් බව පැහැදිලි වෙනවා. එහෙනම් මේ સિદ્ધාන්ත දැකපු කෙනා පින්නොතින් අතීතයට යන්නේ. ඒ අතීතයේ එකතු කරපු ගබඩාවේ හිමිකරුවෙක් ඉන්නවා කියලා දකින්නේ නැහැ. ඒ නිසා අනාගතයට යන්නේ නැහැ. වර්තමාන කාලේ පියවි සිහියෙන් යෝනිසමනස්කාරයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ સિદ્ધාන්ත ටිකෙන් Taman දකින්න මේ කාල සීමාව තුළ Taman මරණ ධර්මයට හිමිකරුවෙක්. ඉපදිච්ච කෙනෙක් හැම කෙනෙක්ම මරණ ධර්මයට හිමිකරුවෙක්. උන්වහන්සේ දේශනා කරනවා මේ මරණය තමා පසුපස එන වදකෙක් වගේ ඉන්නේ. දැන් මේ කාල සීමාව හැම කෙනෙක්ම මරණ බයෙන් එළියට යන්නේ නැහැ. එහෙම හැවිදින්නේ නැහැ මොකද මේ? තමන් මරණයටපත් වෙයි කියන බය. පින්නතුනේ මේ මරණය අපිට හිමිකමක් තියෙනවා නම් මරණයට. හැංගිනාම පුළුවන් දේ මරණයෙන් ගැලවෙන්න. උන්වහන්සේ දේශනා කරන යමෙක් උඩට විසි කරපු දෙයක් උඩ බලන් කියලා ගහුවොත් මූණට වැටෙනවා කියන සිද්ධිය සාධාරණ ධර්මයක් නම් අපිට පුළුවන් දෙයකින් ගැලවෙන්න බෑ. උඩ බලන් කියලා ගැසුවොත් තමන්ගේ මූණට වැටෙනවා කියන එක 100% සාධාරණ ධර්මයක් නිසා අකුසලයක් කරපු කෙනෙක් ඒ අකුසලයට බය වීම සාධාරණයි. එහෙනම් හොඳින් අවබෝධ කරගන්න යමෙක් සිත කය වචනෙන් අකුසල් කරා නම්
ඒ පුද්ගලයාට සාධාරණ බය එනවා. සාධාරණ අකුසලයක් කරපු කෙනාට සාධාරණ විපාකයක් තියෙනවා. තමා කරපු කර්මයේ සුභ කර්මයක් නම් කුසල කර්මයක් සාධාරණ කුසලයක් ලැබෙනවා. කුසල විපාකයක් ලැබෙනවා. තමා කරපු කර්මයේ අකුසල කර්මයක් නම් සාධාරණ අකුසල විපාකයක් ලැබෙනවා. එතකොට එතෙන්දී දැන් තමන් කරපු දෙයි තමන් සතුනම් පින්නත ඒක තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට දෝෂාරෝපණය කිරීමෙන් තව කෙනෙකුට බැනීමෙන් හෝ දෙදීමෙන් අවලාද කිරීමෙන් විසඳන්න බෑ. උන්වහන්සේ දේශනා කරන්නේ තමන් හදාගත්තු කර්මය තමන් සතු වෙනවා. ඒක තමන්ට දායාදයක් වශයෙන් ලැබිලා තියෙනවා. එහෙනම් වසංගතයක් පවතින කාලයකදී යම් කිසි කර්මයක් කරනවා අපිට වසංගතයෙන් ගොදුරු වෙලා මැරෙන්න ඒක අපිට කර්මයක් වෙනවා. ගම් වතුරකින් මුහුද ගොඩ ගැනීමකින් යම් කිසි කර්මයක් අපි කළා තියෙනවා නම් මිය දෙන්න අපිට ඒක කර්මයක් වෙනවා. පින්න හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාති පරම්පරාව ශාක්‍යයන්. සීල දෙනාම එක භවයකදී විශාල මාළු දැලක් එකතු වෙලා ඇදලා තියෙනවා. හැම දිනාම මේ මාළු දැල අදින්න අත් උදව් දීලා තියෙනවා. හැම දිනාම පින්නතුනි ඒ මාළු දැල අදින්න උදව් කරපු ඒ පුද්ගලයෝ ටික බුදුහාමුදුරුවෝ ඥාති පරම්පරාවල ඉපදුණා. ඥාති පරම්පරාවල ඉපදලා කරපු පින් වලට ඥාති වෙනවා කුසලෙත් පර දුන්නා. යම් කිසි රජ කෙනෙකුට අවශ්‍ය වුණා මේ ශාක්‍ය වංශික මහානක්කාරයි ආඩම්බරකාරයෝ වගේ මේගොල්ලෝ නැති කරන්න ඕනේ කියලා හිත පහළ වෙලා ඒ රජවරු ඒ රජතුමා සේනාව අරන් ගියා මේ ශාක්‍ය ටික මරලා දාන්න. බුදුහාමුදුරුවෝ දිවසින් බැලුවා බලලා එක සැරයක් වැළැක්කුවා. දෙවෙනි සැරේත් වැළැක්කුවා මේ රජතුමා එනවා මේගොල්ලෝ මරන්න වළක්වන්න බෑ. තුන්වෙනි සැරේ බැලුවා. බලනකොට දැක්ක මේ මගේ ඥාතිවරු එක භවයකදී මාළු දැලක් හදලා තියෙන එකතු වෙලා. සම්පූර්ණයෙන්ම ඥාති සමූහයා සමූල ඝාතනය කළ රාජ්‍යරු ඉවර කළ දැම්මා. පින්නතුනේ මේ අකුසල කර්මය රජ වුණත් විපාක දෙනවා. දිලින්දෙක් වුණත් විපාක දෙනවා. තිරිසනෙක් වුණත් විපාක දෙනවා. කාටවත් කරපු අකුසලෙන් ගැලවෙන්න බෑ. කුසලෙන් ගැලවෙන්න බෑ. එහෙනම් කුසලයක් කරා නම් කුසල කර්ම වල ඉපදිලා ඒ කුසලේ ඵල දෙනවා. අකුසලයක් කරා නම් අකුසල කර්මයක් කළ ඉපදිලා ඒක ඵල දෙනවා. එහෙනම් නිවන කියන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන කුසලයක් කර්මයක් කළ ඉපදීමට හේතුවක් වෙනවා නම් අකුසලයක් කර්මයක් කළ ඉපදීමට හේතුවක් වෙනවා නම් නිවන වෙන්න ඕන කුමක්ද? ඉතින් කුසලයෙන්ුත් අයින් වෙනවා අකුසලෙන් අයින් වෙනවා. කොහොමද අයින් වෙන්නේ? අතීතෙන් අයින් වෙනවා. අතීතේ මතක කරනවා යසිරි. එහෙනම් තමන් පිනක් කරා කියලා මතකට ගන්න යන්නේ. තමන් අකුසලයක් කරා කියලාත් මතකට ගන්න එපා. ඒව ඒ විලාදි කෙරුණ ඉවර වුණා. ඊට පස්සේ වර්තමාන කාලේ අලුත් ලෝකයක් තුල අලුත් දැක්මක් තුල අලුත් මානසිකත්වයක් තුල ජීවත් වීම තමයි සරල බව. ඒ සරල බව තුල පින්නත අපිට නිර්භීතව ඉන්න පුළුවන්. තමන්ගේ හිත දන්නව නම් තමන් අතීතේ නිදහසලා ඉන්නවා කියලා. තමන්ට මරණ බයක් නැහැ. අතීතයත් අල්ලන් හිටියොත් නේ මරණ බය ඉන්නේ. ඇයි? අතීතේ මගේ වශයෙන් දැක්ම තියෙන නිසා. එහෙනම් අතීත කරපු කර්ම ටික දැක්ම මම වශයෙන් අල්ල ගන්න කෙනාට බය එනවා. ඇයි? ඒ ටික දැන් අත්හැරීමට. එහෙනම් වර්තමාන සිහියෙන් ඉන්න කෙනා අතීතය අත්හැරපු කෙනාට මරණ බයක් නැහැ. එයාට අත්තරලා යන්න දාලා යන්න දෙයක් නැති නිසා. ඒ නිසා හැම විටම පින්නොත්නි මෙන්න මේ ලෝක ස්වභාවයේ සතුටින් ඉන්න පුළුවන් නම් කෙනෙක් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් කෙනෙක් මරණ බයකින් තැති ගැනීමකින් ත්‍රාසයකින් බීතියකින් ගැලවෙන්න ඉන්න පුළුවන් නම් කෙනෙක් පින්නොත්නි අතීතේ නිදහස් වෙච්ච කෙනෙක්. ඒ පුද්ගලයා හැම විටම මේ වර්තමාන කාලේ සිහියේ. මොකද්ද මේ සිහිය කියලා කියන්නේ? මේ ඇහැ මට අයිති දෙයක් නෙවෙයි. වායුවකින් ක්‍රියාත්මක වන ශරීරයක තියෙන දෙයක්. වායුවේ ක්‍රියාත්මක වීම පුද්ගලයෙක් විසින් කරන්නේ ඉබේ ස්වභාවයෙන් සිදුවන සිද්ධියක්. එහෙනම් ස්වභාවයෙන් සිදුවන වායුවක් හේම සහ පිටවීම කියන මේ සිද්ධාන්තයෙන් නිර්මාණය වෙච්ච මේ ඇහැ මට කියලා කෙනෙකුට හිමි නැහැ. ඒ වගේම එහෙනම් මට කියලා කෙනෙකුට හිමි නැති මේ ඇහැට පේන දේවල් මට කියලා කෙනෙකුට අයිතිත් නැහැ. දැක්මකුත් නැහැ. ඒ වගේම පින්න මේ කයේ ක්‍රියාත්මක වෙන මේ මූලධර්මයේ හිමිකරුවෙක් නැති මේ කයේ තියෙන කන හිමිකරුවෙක් නැති කනක්. ඒකට ඇහෙන ශබ්ද වලටත් හිමිකරුවෙක් නැහැ. ඒ වගේම හිමිකරුවෙක් නැතිව ක්‍රියාත්මක වන මූලධර්මයන් සහිත මේ කායේ නාසයට දැනෙන ගඳ සුවඳට හිමිකරුවෙකුත් නැහැ. ඒ වගේම හිමිකරුවෙක් නැති ක්‍රියාත්මක මූලධර්මයන් සහිත මේ කායේ මේ දිවට දැනෙන ආහාරයේ රසයට හිමිකාරයෙකුත් නැහැ. මම කැමතියි කියලා කියන හැකියාවක් අයිතියක් ස්වභාවයක් නැහැ ඒක. ඒ වගේම පින්නද මේ බාහිර කායට දැනෙන ස්පර්ශයන් මේ මම කියන කෙනෙකුට දැනෙන ස්පර්ශයක් වශයෙන් කියන්න හිමිකමක් නැහැ. මොකද කාය ක්‍රියාත්මක වෙන්නේ හිමිකරුවෙක් නැති ධර්මයක්. උපාද වයු ස්නිහල පහළ ගැනීමේ ආන්ත්‍රයක් තුල. ඒ නිසා හැම විටම දකින්න මේ පංච ඉන්ද්‍රියෙන් අපි රැස් කරපු බාහිර ලෝකේ දත්ත වශයෙන් තියෙනවා හැමොත් හිමිකරුවෙක් ඒවට නැහැ. මම කියලා කෙනෙක් නෙවෙයි. එහෙනම් ඇහින් දැකපු ප්‍රිය රූප කියන සිද්ධිය තුල ප්‍රිය රූප සටහන් ටික තියෙනවා. ඒකේ අයිතිකාරයෙක් නැහැ.
නාසයෙන් ගත්තු ගඳ සුවඳ වල ප්‍රිය ගන්ධ අන්තිකේ සටහන් ටික තියෙනවා. නමුත් ඒකට හිමිකාරයක් නැහැ. මම සටහන් එකතු කරා විතරයි මේ හිතයි කයයි මැදිහත් වෙලා බාහිර දත් ඇතුළට අරන් දුන්න විතරයි. නමුත් ඒක දුන්නේ මම නෙවෙයි හිතේ ස්පර්ශ ක්‍රියාවේ හරහා. ඇහැට පේන සිද්ධිය නිසා ස්පර්ශයේ පිය නිසා සටහන් කරගත්ත නිසා සටහන් වුණා නිසා මම වශයෙන් කරේ නැහැ. ඊළඟ හොඳින් අවබෝධ කරගන්න පින්නතුන් නිවන සඳහා මේ සංසාරේ මේ ධර්මතාවයෙන් ගැලවීම සඳහා මේ පවතින වාතාවරණයට නිර්භීතව මුහුණ දීම සඳහා එකම පියවර එකම දේ තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ අතීතයෙන් නිදහස් වෙන මොහොතකට. එහෙනම් අතීතයෙන් නිදහස් වෙලා අනාගතයට ගමන් නොකර. ඒ කියන්නේ අපි මලවුන්ගේ ලෝකෙට යන්නේ නැතුවත් සිහින ලෝකෙකට යන්නේ නැතුවත් වර්තමාන කාලේ සජීවිත ආර්ථික මොහොතක මනස යොමු කරගෙන අපි මේ කය දිහා බලාගෙන ඉනකොට පේනවා මේ හිමිකරුවෙක් නැති කයක් මේ තියෙන්නේ. ඒ හිමිකරුවෙක් නැති කයේ තියෙන ඇහැට පේන දෙයටත් හිමිකරුවෙක් නැහැ. ඇහැ තියෙනවා ඇහැට පේනවා විතරයි. කන තියෙනවා කනට ඇහෙනවා විතරයි. හිමිකරුවෙක් නැහැ කනටත් ඇහෙන දෙයටත්. එතකොට එහෙමනම් පස්සේ පින්නොත් මේ පංචේන්ද්‍රියෙන් අපි අපිට දැනෙන දත්තවලට ඒ දත්තවලට අදාළ ඒ ඉන්ද්‍රියත් හිමිකරුවෙක් නැත්නම් දත්තවලටත් හිමිකරුවෙක් නැත්නම් ওই දෙක නිසා අපි එකතු කරපු දත්තවලට හිමිකරුවෙකුත් නැහැ කියලා පැහැදිලි වෙනවා. එහෙමනම් පස්සේ අපිට මරණය පිළිබඳ බයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? අපිට දාලා යන දෙයක් නැති. එහෙනම් උන්වහන්සේගේ ධර්මයේ ඒ තරම් සරලයි පැහැදිලි කිරීම තුළ නිවන කියන්නේ ඔන්න ඔය වගේ සරල දෙයක්. එහෙනම් හැම විටම මේ ඉන්ද්‍රිය පහෙන් නිදහස් වෙන්න. ඉන්ද්‍රිය පහ මම වශයෙන් දකින්න එපා. ඇයි ඒට හේතුව? පින්නතුන් මේ යම්කිසි කාලයකදී අපි මේ පහළ වෙච්ච ඇස යම්කිසි කාලයකදී රෝගාබාධයටපත් වෙනවා. ඊට පස්සේ වයසට යනවා. ඊට පස්සේ මරණයටපත් වෙනවා. පැහැදිලි වශයෙන් පින්න මේ පංච ස්කන්ධය මේ හැකරනාසාද ඉන්ද්‍රිය පහෙන් හැදිච්ච මේ කාය සලස්ම සහ මුලින්ම පින්නතුන් පස් වලින් හැදිලා තියෙනවා. අපි මේ කාය පස් වලින් හැදිලා තියෙනවා. ඇයි මේ ශාකවල තියෙන දේවල් පස්සේ තියෙන සාරය. ශාකවල හැදිච්ච ගෙඩිකොළ මල් අපි ආහාර ගත්තන් පස්සේ ඒවැය තියෙන්නේ පස්වල සාරය. එහෙනම් ගස්වල තියෙන දේවල් ආහාර ගැනීමෙන් හැදෙන මේ ශරීරය තියෙන්නේ පස්වල සාරය. ඒකනේ මරුණන් පස්සේ ඒ ශරීරය දිරුවන් පස්සේ පස් බාට නැතපත් වෙන්නේ. එහෙනම් දැන් මේ ශරීරයේ පස් වලින් නිර්මාණය වෙච්ච සරස්මක් හිත කොහොමද? හිත තියෙන පින විද්‍යුත් සටහන් වලින් තියෙන සරස්මක්. චිත්ත ශක්තියේ තියෙන විද්‍යුත් සටහන්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා. මේ සංඥා පහෙන් තමයි අපේ හිත ජීවත් වෙන්නේ. එහෙනම් මේ සංඥා පහේ ඉන්නේ කවුද? මේ සංඥා පහේ කාරුවක් නෑ. රූප සංඥාවක් තියෙනවා. අහෙන් අල්ලගත්තු. සටහන් වෙච්ච. ශබ්ද සංඥාවක් තියෙන මතකේ. හිමිකාරයක් නෑ. එහෙනම් මේ චිත්ත ශක්තිය තුල මේ බාහිර ලෝකෙන් ගත් රූප, ශබ්ද, ගන්ධ කියන විද්‍යුත් සංඥා ටිකක් තියෙනවා මිසක් හිමිකාරයක් ඒකට නැහැ. සටහන් වෙලා තියෙනවා. ඇහැට පේන නිසා සටහනක් වැටෙනවා. අපි මේ මානසික සටහන් ටික මොකද කරන්නේ? මමයි කියලා හඳව ගන්න. නමුත් මම කියලා කෙනෙකුට ඒ සටහන් ටිකේ හිමිකම නැහැ. එතකොට මේ මම කියලා කෙනෙකුට හිමි නැති සටහන් වලින් මොකද වෙන්නේ? මරුණට පස්සේ අපි ওই සටහන් ටික විද්‍යුත් වේගයෙන් විදුලි වේගයෙන් ගමන් ගිහිල්ලා තවත් ගලපෙන සතෙක් සඳහා ගර්භයකට හෝ භවයකට උපස්සයකට ඇතුළත් වෙලා සතෙක් සඳහා ශරීරය විකසනය කරනවා. ඒ හැදෙන සතා දැන් කලින් හිටපු සතාද? ඒ එකතු කරපු සටහන් ටිකෙන් හැදෙන සතා. ඒ සතා දැන් ඉන්න සතාත් නෙවෙයි දැන් ඉන්න සතා ඒ සතත් නොවේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් පිනොතින් හොඳින් අවබෝධ කරගන්න මෙන්න මේ විද්‍යා සලස්ම තුළ මේ විද්‍යා මූල ධර්ම තුලින් මේ තමන් කියන්නේ කවුද කියලා නොදැනීමේ අවිද්‍යාව තුළ හැම මිනිසෙක්ම බයෙන් ජීවත් වෙනවා. ඕනම කෙනෙක් මරණයට බය නම් අවිද්‍යාවෙන් ඉන්නේ. තමන් කවුද කියලා දැකලා නැහැ. ඕනම කෙනෙක් බය නම් මරණයට තමන් කවුද කියලා දැකලා නැහැ. එහෙනම් නිර්භීත කෙනා කවුද? තමන් කවුද කියලා දැකපු කෙනා. මරණයට බය නැති කෙනා තමන් කවුද කියලා දැකපු කෙනා. එහෙනම් මේ තමන් කියලා දැක්කේ රැවටීමක් කියලා දැකපු කෙනා. ඒ නිසා මේ රැවටීමෙන් නිදහසිය. පින්නතුනි මේ ලෝක ධාතු තුල අපි මනුෂ්‍යයන් වල ඉපදිලා මේ අසකරණාසාදිය පහළ වෙලා ඒවට අදාළ ස්පර්ශයන් මානසික දත්ත රස කර ගැනීම මානසික කර්ම ශක්තියෙන් අපි නිර්මාණය වෙලා ඒ හදාගත්තු දත්ත විශ්ලේෂණය කරගෙන මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා හරියට අපි දැක්කේ නැත්නම් පින්නතුනි මේ මනුෂ්‍ය භව ජීවිතය අපි තිරිසනෙක් හා සමාන ජීවිතයකින් කර්ම හදාගල තිරිසනෙ බාටපත් වෙන මනුෂ්‍යෙක් බාටපත්. ඒ නිසා පින්නතුනි හැම විටම මේ කර්ම ධර්මය හැම කෙනෙකුටම ඊළඟ භවයේ දුකක් සඳහා පිළිවෙල වෙච්ච සිද්ධියක්. නිදහස් වීමටයි මේ පැහැදිලි කළේ. එහෙනම් අද කාලය තුල මේ මරණයට බිහිතියෙන් ත්‍රාසයෙන් මුහුණ දෙන්නට යන සිද්ධිය තුලින් කෙනෙකුට නිදහස් වෙන එකම සරල දේ අතීතයෙන් අයින් වෙන්න.
තමා කරපු කුසල කර්මත් අකුසල කර්ම වල නිරුත් නිදහස් වෙනවා. එතකොට කුසල කර්මත් අකුසල කර්මත් අතහැරීම නිවන. මොකද කුසලයක් කර්මයක් වෙන නිසා භවයක් ලැබෙනවා. අකුසලයක් කර්මයක් වෙන නිසා භවයක් හිමි වෙන නිසා කොහේ හරි භවයක උප්පත්තිය සඳහා අනිවාර්ය ගමනක් තියෙනවා. එහෙනම් මේ කර්ම චක්‍රය තුල කර්ම ගමන තුල කෙනෙකුට නිදහස් වෙන තැන එකම උපක්‍රමය පින්නොත් අතීතයත් අනාගතයත් නිදහස්ලා අතහැරලා මානසික ලෝකයෙන් නිදහස්ලා වර්තමාන කාලේ එළඹ සිටි සිහිය. වර්තමාන කාලේ එළඹ සිටි සිහිය තුල මානසික ලෝකයක් නැහැ. හැම විටම අතීතය කියන්නේ මානසික ලෝකයක්. ඒ වගේම අනාගතය කියලා කියන්නේත් මානසික ලෝකයක්. ඒවයි සත්‍යයක් නැහැ. සත්‍ය සිදුවීමක් නැහැ. ඒකට මානසික ලෝකයක සත්‍ය සිදුවීමක් නැත්නම් ඒ තුලට ගමන් කිරීම නොකළ යුතුයි. ඒ වගේම මේන් අයින් වීම කළ යුතුයි. උදාහරණ වශයෙන් අපි හිතමු යම්කිසි මියගිය කෙනෙකුගේ මානසික මතකේ අපි නිතර ආවර්ජනය කරමින් ඒ පිළිබඳ දුක් වෙනවනම් සෝතවල ඇති කරගන්නවනම් පිළිවෙත අපි මානසික රූපයක් වෙනුවෙන් මේ දුක් විඳිනවා. සත්‍ය පුද්ගලයෙක් ඉඳලා නෙවෙයි. සත්‍ය පුද්ගලයා හිටපු කාලෙන් අනතුරු අපි අල්ලගන්න ඊට පස්සේ සත්‍ය පුද්ගලයා නෙවෙයි ඒ පුද්ගලයාගේ මානසික සටහන. ඒ නිසා හැම විටම අතීතයේ මානසික සටහන් වලට නොයා. ඒ මානසික සටහන් වල හොඳ නරක ගැන නොසොයා. ඒ මානසික සටහන් වල වටිනාකම නොවටිනාකම තක්සේරු නොකර සහ මුලින්ම අතීතයේ මානසික සටහන් වලින් මනස නිදහස් කරගෙන සජීවී වර්තමාන කාලයේ පියවි මානසිකත්වයට පැමිණීම තමයි මේ ලෝකෙන් නිදහස් වෙන එකම මඟ. ඒ නිසා හැම විටම හැම මොහොතකදීම අතීතයේ මානසිකත්වයෙන් නිදහස් වෙන්නට උත්සාහ කිරීම. අනාගත උදා නොවෙච්ච මානසික ලෝකයක් නිර්මාණය කිරීමට මහන්සුන ගැනීම. පින්නතුන් නිවනට හේතු වෙනවා. ඒ වගේම වර්තමාන කාලයේ සතුටින් ඉඳීමටත් ඒකාන්ත හේතුවක් වෙනවා. ඒ වගේම උපතින්න යම් කිසි භවයක් සඳහා කර්ම සලස්මක් තියෙනවා නම් හොඳ තැනක මනුෂ්‍ය දේව බ්‍රහ්ම කියන සැප ඇති භවයක උප්පත්තියටත් හේතු වෙනවා. ඒ විටම මරණ මංචකය පිළිතුරු හැම කෙනෙකුටම මේ ජීවිතයක් තුල Tamanට උදා වෙන තාමත් භයානක මොහොත තමයි මරණ බය. මරණ මංචකය. මරණ මොහොත. එහෙනම් Taman මරණයට පත්වන මොහොතේ Taman සිහියෙන් දකින්න මේ මට ආйти නැති හිත ශරීරයෙන් දැන් අයින් වෙන වෙලාව. මට ආйти නැති කයක් හිත දාලා යන වෙලාව. ඒක සිහියෙන් දැක්කනයි පුද්ගලයා සිහියෙන් මිය ගිහිලා තියෙනවා. කවදාකවත් දුකති ලෝකයක දුක් විඳින සත්‍යෙක් බාටපත් වන්නේ නැහැ. ඒ නිසා හැම විටම ආબોධ කරගන්න පින්නොත් මේ ලෝක ධාතුව තුළ මේ කර්ම සලස්මේ විද්‍යා සලස්ම බුදුරන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරන්නේ තාමත් ගැඹුරින් නමු සරලව. ඒ නිසා හැම විටම මේ කර්ම නිර්මාණය කරන අපේ ඉන්ද්‍රිය මනින්ද්‍රිය මේ කර්ම නිර්මාණය කිරීමේ මූලික වෙලා පුරෝගාමී වෙලා ප්‍රමුඛ වෙලා අපිට ඊළඟ භවය සලසුම් කරනවා. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය. මනස මැදිහත් වෙලා කුසලය නිර්මාණය කරන්නේ මනස මැදිහත් වෙලා අකුසලය නිර්මාණය කරන්නේ. එහෙනම් කුසලය සහ අකුසලය නිර්මාණය කළා අපිට භවයක් නිර්මාණය කරන මේ මානසික ශක්තිය පින්නතුනි අපි අත්හැරිය යුතු වෙනවා. එහෙනම් මානසික ශක්තිය අත්හැරීමත් එක්ක අපි අතීතයේ මතකත් කරනවා. මානසික ශක්තිය අතහැරනවත් එක්කම අනාගතයේ අපි මනස යොමු කරන්න යන සිද්ධියන නිදහස් වෙනවා. එතකොට එහෙනම් වර්තමාන කාලේ අපිට මනසක් නැහැ. අපිට දැක්මක් තියෙනවා. මොකක්ද ඒ දැක්ම? මේ ඇහැ තියෙනවා ඇහැට පේනවා. කන තියෙනවා කනට ඇහෙනවා. නාසය තියෙනවා නාසයට දැනෙනවා. දිව තියෙනවා දිවට දැනෙනවා. කය තියෙනවා කයට ස්පර්ශ දැනෙනවා. එහෙනම් එතන මානසික ලෝකයක් නෑ. සත්‍ය සිදුවීම දකින මොහොත. ඒ සත්‍ය සිදුවීම තුන අපි දකින්න ඕනේ මේ ඇහැ මගේ නෙවෙයි මේ දැනෙන ස්පර්ශය මගේ නෙවෙයි කියලා. මොකද ඒවේ දත්ත වලින් හැදෙන්නේ මට ආйти හිමිකමක උප්පත්තියක් නෙවෙයි මරණයෙන් අනතුරු. දුක් ඉන්න සත්‍යෙ. ඒකයි ලෝක ධාතුවේ ස්වභාවය. හැම විටම මේ හැම කර්ම ධර්මයක්ම ඊළඟ භවයේ දුක සඳහා ප්‍රතිසන්දි වෙනවා මිසක් කිසිම සත්‍යයකට මේ කර්ම ධර්මයේ සැප සඳහා හේතු වෙන්නේ නැහැ. මේ චක්‍රයක් තුල මේ අපි ගමන් කරන මේ කර්ම සලස්ම තුල කොයි මොහොතක හරි අපිට උපත සහ විපත ඒ වගේම ජරා ව්‍යාධි මරණ කියන දුක් ධර්ම රසකට හිමිකරුවෙක් වෙලා තමයි අපිට භවයක් උදා වෙන්නේ. ඒ උදා වෙන භවය තුල හැම සත්වෙක්ම ඉපදීමේ භයෙන් මරණ භයෙන් ලෙඩ දුකට පත්වීමේ ව්‍යාධි මරණ භයෙන් එයාදි වශයෙන් කැමති දේ නොලැබීමේ භයෙන් එයම අකමැති දේ වෙන්වීමේ භයෙන් කියන මහා දුක් ගොඩක් සඳහා මුහුණ දීලා දුක් විඳින සත්වෙක් බාට පහසහ ජාතක ඉපදෙනවා. එහෙනම් මෙන්න මේ સિદ્ધාන්ත ටිකේ උන්වහන්සේ ලෝකෙට දේශනා කළ පැහැදිලි කරනවා ලෝක ධර්මතාවයේ මේ කර්ම සලස්ම තුල හැම විටම දුක් ධර්මයක් සදා සත්‍යයකට හිමිකම් ලැබෙනවා. ඒ ලැබෙන දුක් හිමිකමින් Taman නිදහස් වෙන්න නම් හැම මොහොතකදීම වර්තමාන කාලයේම ජීවත් වෙන්න අතීතයත් අනාගතයත් අතහරින්න. එහෙනම් යම් කිසි මොහොතකදී පින්නොත්නි අපි අතීතය අත්හැරීමේ පුරුද්ද අපි ලබා ගත්තා. අපිට අනාගතේ
අනාගතයේ පිළිබඳ මානසික සංකල්ප වලින් අපි අයින් වෙන අපිට හැකියාව ලැබුණා නම් අපි වර්තමාන කාලේ සිහියෙන් ඉන්න මොහොතක් වෙනවා. පිනුත් එහෙනම් දැන් බලන්න උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මේ අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන මේ තුන් කාලේ නිදහසින්. අපි අතීතයත් හරගත්තා නම් ඒත් හිතයි කය වර්තමානට එනවා. අපි අනාගතයත් හරගෙන නම් හිතයි කය වර්තමානට එනවා. එන අතීතෙන් හිතයි කය නිදහසීමත් අනාගතෙන් හිතයි කය නිදහසීමත් නිවන කියලා කියන්නේ එහෙනම් පිනුත් මේ වර්තමාන කාලෙත් සිතින් කය නිදහසීම. එහෙනම් වර්තමාන කාලේ සිතින් කය නිදහස වෙන මෙහිමයි පින්නති වර්තමාන කාලේ අපිට පේනවා මේ කය ජීවත් වෙන්නේ වායුවක් මත. නිරතුරුවම වායුවක් ගම ඇතුල් වීම සහ පිටවීම. ඒ ක්‍රියාවලිය සඳහා මෙදිහත් වෙන මම කියන පුද්ගලෙක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි දක්වමු අපි නිදා ගන්න වෙලාවට හුස්ම ඉහළ පහළ ගැනීම ගැන වලකින කෙනෙක් නැතුණාට මේ කය යාන්ත්‍රණය සිදු වෙනෝනේ ස්වභාවය. අන්න මම නැහැ මේ හුස්ම ඉහළ පහළ ගැනීමට. ස්වාභාවික කර්ම ධර්මයකින් නිර්මාණය වෙච්ච කායයකට ස්වාභාවික හුස්ම ඉහළ පහළ ගැනීමේ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක වෙනවා. මිසක් පුද්ගලෙක් නැහැ මේ සම්බන්ධයෙන් හොයා බලන කෙනෙක් වග කියන කෙනෙක්. එහෙනම් ස්වාභාවික මූල ධර්මයක් මත ඉපදෙන මේ කර්ම ධර්මතාවය තුළ පුද්ගලෙක් නැති කයත් පුද්ගලෙක් නැති සිතත් හිමිකරුවෙක් නැති හිතත් හිමිකරුවෙක් නැති කයත් පමණක් මේ තියෙනවා මිසක් මේකට හිමිකරුවෙක් දරන සත්‍ය ස්වභාවයක් පුද්ගලෙ නැති බව දකිනවා. එහෙම දැක්කනම් එහෙනම් අපි බලමු දැන් අපි අතීතයත් අනාගතයත් වර්තමානයත් කියන මේ තුන් කාලෙහි අපි දකිනවා වර්තමාන කාලේ මනස පැමිණුණාට පස්සේ අපි දකිනවා මේ දැන් මම වර්තමානයේ ඉන්නේ. දැන් මට පේන්නේ වර්තමාන කාලේ මේ වායුවක් ඒම සහ පිටවීම. වායුවක් ඒමෙන් මේ කය ජීවත් කරනවා. පිළි ජීවත් කරපු ධර්මතාවයේ ශ්‍රේණීදිම ජීවිතය අහිමි කරනවා. වායුව පිට වෙනවා. එහෙනම් යම් කිසි වායුවකින් කයක් ජීවත් කරනවා නම් ඒ ජීවත් කරපු කය අතහැරලා ඒ වායුව පිට වෙලා යනවා නම් පින්නතු ජීවත් කරපු කයේ ජීවිත ස්වභාවය අවදාන. එහෙනම් හැම ක්ෂණයක් පාසාම මේ සත්‍යයේ මේ වායුව ගමන් කිරීමේ උස්මිහිල පහළ ගැනීමේ ක්‍රියාව ඒ සත්‍යයේ කයට දරුණු අනතුරක් උදා කරනවා. වායුව පිට වෙන මොහොතේදී කය අනතුරකට හෙළනවා. නැවතත් වායුව ඇතුළට ඒද කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා හැම මොහොතකම මේ ස්වභාවයෙන් ස්වාභාවික වායුවක් ඒම සහ පිටවීමේ යාන්ත්‍රණය මේ හැම සත්‍යයකටම මහා ජීවිත අවධානමක් උදා කරනවා. මෙන්න මේක නිසා උන්වහන්සේ පහවුරු කරනවා මේ වර්තමාන කාලේ උස්මිහිල පහළ ගැනීමෙන් පෙනෙන දකින්න මේ කයේ ඉපදීම සහ මරණය කියන සිද්ධාන්තයේ බරායනක බව දරුණු බව අවධානම් බව අනතුරක් ඇති බව දකිලා උන්වහන්සේ දේශනා කරන මේ කයේ යථාර්ථය අනිත්‍යයි මේ කයේ ස්වභාවය දුකයි මේ කයේ ස්වභාවය පුද්ගලයාට හිමි කළ යුතු දෙයක්ද සුසු වෙන්නේ නැති බව. එහෙනම් අනිත්‍ය නිත්‍ය නොවන උස්ම ඉහළ පහළ ගැනීම කියන අවධානං ක්‍රියාවලියකින් පවතින කයේ නිත්‍ය භාවයක් නැති බව. වායුවේ පැමිණීම නොපෙනුනොත් ඒක මරණය සඳහා යන බව. එහෙමනම් ඒ කය සරස්ම අනිත්‍ය වෙන බව. මගේ කියලා අල්ල ගැනීමට නොහැකි බව. ඒ වගේ මේ කයේ යථාර්ථය දුකක් සඳහා මේ සරසමක් පිළිවෙල වී ඇති බව දැකීම දුක්ඛ ස්වභාවයක් ඇති බව. ඒ වගේ මෙවැනි මූල ධර්මයක් මම කියලා හිමිකම කරුවෙකුට සූසු ධර්මයක් නොවන බව අනාත්ම වශයෙන් දැකීමත් උන්වහන්සේ ලෝක දේශනා කරනවා. එහෙනම් හැම විටම වර්තමාන කාලයේ එළඹෙන සිහියෙන් මේ කයේ මූල ධර්මයේ තුල දකින අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණය උන්වහන්සේ ලෝකයට හෙළි කරන්නේ නිවන වශයෙන්. එහෙනම් යමෙක් දකිනවා නම් මේ කයේ මූල ධර්මයේ නිත්‍ය නොවන බවත් මේ නිත්‍ය නොවන ස්වභාවය කොයි වෙලාවක හරි නැතිවීමෙන් දුකටපත් වෙන බවත් මෙවැනි ස්වභාවයකට අයිති ධර්මයක් මම වශයෙන් හිමිකරුවෙකුට සූසු ධර්මයක් නොවන බවත් ඒ කියන අනාත්ම වන බව දැකීමත් කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ වටා මේ හැම මූල ධර්මයක්ම හැම සංස්කරණයක්ම මේ ලෝකේ නිර්මාණය වී ඇති උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ સિદ્ધාන්තය තුල පින්නතේ අතීතයත් අපි අයින් කරලා දානවා. අපි ඒකට ආවර්ජනයට යන්නේ නැහැ. මතක් කරන්නේ අතීතේ. මතක් වෙනවනම් අපි මතක් වෙන වෙලාවට කියන මේ අතීතෙට මම දැන් ගිහිල්ලා. අනාගතයක් මතක් වෙනවනම් සිතින් කියනවා මම මේ දැන් අනාගතයට ගිහිල්ලා. එතකොට දැන් ඉතින් සිහියෙන් අපි දකිනවා මම මේ අතීතයට ගිහිච්ච වෙලාවක්. අන්න සිහිය. ඒ වගේම අනාගතය යමක් මතක් වෙනවා නම් සිතින් කියනවා සිහියෙන් කියනවා මම අනාගතේ ඉන්න වෙලාවක්. එහෙනම් දැන් සිතින් කියනවා සිහියෙන් කියනවා අනාගතේ මං ඉන්නේ අනතුරක් තැනක මේ ඉන්නේ. සතේක ජීවිතය සඳහා යන කර්ම සලස්මකට ඇතුල් වෙලා මං දැන්. වහා මං ඉතින් අයින් වෙලා වර්තමානට එන්න ඕනේ. ඒ වගේම අනාගතය යමක් කල්පනා කරනවා නම් ඉතින්ද සිහියෙන් කියන්න ඕන හිතට කියන්න ඕන මම මේ අනාගතයේ අවදානම් සිතුවිල්ලකට ගිහිල්ලා මේ සිතුවිල්ල මම පෝෂණය කරොත් මේ සිතුවිල්ල මම මගේ කියලා අල්ලගන්න ගියොත් මට හිමි වෙන දුක්ඛිත භාවයක ත්‍රිසම් ප්‍රේත ලෝකයේ දුක්ඛින සතේක භව ජීවිතයක් කියලා දකින්න ඕන. දැකලා හිතට දැනුම් දෙන වහාම මම මේ අනතුරින් දහසල වර්තමානට එන්න ඕන. සිහියෙන් වර්තමාන ජීවි ලෝකේ ජීවත් වෙන්න ඕන කියලා දකින්න ඕන.
පින්න මෙහෙම ක්‍රියාත්මක වෙන විට පුද්ගලයාගේ පින්නොත් අතීතය අනාගතය අත්හැරෙනවා. අත්හැරීමත් එක්ක භව ගමන අත්හැරෙනවා. ඒ අල්ලගත්තු දත්තයන්ගෙන් ඊළඟට ජීවත් වෙන්න නියමිත සත්ත්ව ලෝකයේ දුක්ඛිත සත්ත්ව ජීවිත අත්හැරෙනවා. කර්ම චක්‍රය බිඳෙනවා. නිර්වාණ මාර්ගය තුළ භව ගමන අවසන් වෙනවා. එහෙනම් එතෙන්දී අවසාන වශයෙන් උන්වහන්සේ දේශනා කරන නිර්වාණ ධර්මය අකාලිකයි. එහෙනම් දැන් බලන්න අතීතේ මතකින් අයින් වුණා නම් අනාගතේ මතකින් අයින් වුණා නම් වර්තමානට ආවනම් දැන් කොහොමද අපි වර්තමානයේ ඉන්නේ? පිනුම් දැන් උස්ම ඉහළ පහළ ගැනීම සජීව වශයෙන් දකිනවා. යථාර්ථයේ ඇති නැති වීමේ කයක් පවතිනවා. එහෙනම් ඇති නැති වීමේ කය හිමිකරුවෙක් නැත්නම් මේ උස්ම ඉහළ පහළ ගැනීමේ ක්‍රියාවලිය තුළ හිමිකරුවෙක් නැත්නම් ඒ ක්‍රියාවට පින්නතුනි ඒ උස්ම ඉහළ පහළ ගැනීමේ ක්‍රියාවලියෙන් ක්‍රියාත්මක වෙලා පාලනය වෙන්නේ පස් වලින් හැදිච්ච කාය සලස්මක් නම් මේ මස් ඇටකට වලින් හැදිච්ච පස්යෙන් පෝෂණය වෙච්ච ශාකවල පස්වල රසයෙන් හැදිච්ච කයක් නම් මේ වායුවකින් පවතින. පින්නතුනි වර්තමාන කාලනතයින් අන්න එතකොට එහෙනම් මේ කායේ સિદ્ધාන්තය පස්වලින් හැදිච්ච ශරීරයක් කියන සිද්ධිය වායුවකින් පාලනය වෙන එකට සිද්ධියක් අතහැරිය යුතු දෙයක් කියලා දැක්ක මොහොතේ පින්නතුනි වර්තමාන කාලනතයින්. එහෙනම් දැන් බලන්න අතීතයෙන් කලින් අයින් වුණා අනාගතයෙන් කලින් අයින් වුණා වර්තමානයෙන් කලින් අයින් වුණා දැන් මානසිකත්වයක් තියෙනවා. දැන් මොන මානසික ලෝක ඔක්කොම අවසන්. එහෙනම් නිවන කියලා කියන්නේ පින්නතුනි මානසික ලෝකේ නිදහසින්. අතීතේ මානසික ලෝකේ අත්හැරීම, අනාගතේ මානසික ලෝකේ අත්හැරීම, වර්තමාන කාලේ ක්‍රියාත්මක ධර්මයේ යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අත්හැරීම අවසාන වශයෙන් නිවන වශයෙන් උන්වහන්සේ දේශනා කළා. ඔකේ විදිහට නම් පින්නතුනි අද දවස් තුල මේ පැහැදිලි කළ ධර්මයේ නිර්වාණ ධර්මයේ මූලික සංකල්ප ටික සලස්මු. උන්වහන්සේ දේශනා කර ආකාරයේ කර්ම ධර්මයේ කුසල අකුසල වශයෙන් අපි මානසිකවත් සස්කන කර්ම ශක්තිය තුළ අපිට උප්පත්ති භව සඳහා යෑමේ ක්‍රියාවලිය නිදහස් වීම සඳහා ඒ සඳහා උන්වහන්සේ දේශනා කළේ භවනා සිද්ධාන්ත ආනාපාන සති සිහියටපත් වීම. ඒ තුලින් අපි යන කර්ම සංස්කරණ ක්‍රියා අතහැරීම. අතහැන කර්ම සලස්ම තුලින් භව ගමන අතහැරීම. භව ගමන අතහැරීම තුළ උප්පත්ති ජාති ජරා ව්‍යාධි මරණ ඒ දුක් රසෙන් නිදහස් වීම. ඒ සඳහා ඒ යන ක්‍රියාවලිය තුළ උන්වහන්සේ දේශනා කරන නිර්වාණ ධර්මය පිළිතුරු අවබෝධ කරගෙන මේ භව ජීවිතය තුළ අපි ලබන අත්දැකීමේ යථාර්ථය හඳුනගෙන මේ උප්පත්තිය සමග මරණය සමග ක්‍රියාත්මක වන මේ ජීවිත කාලය තුළ අපි ලබන අත්දැකීම මේ ඉන්ද්‍රිය පංචකයට වහල් නොවේ. ඒ ඉන්ද්‍රිය පංචකයෙන් ලබාගත් තොරතුරු වලින් නිදහස් වෙලා යථාර්ථය ඇතිසිය දැකලා නිර්වාණ ධර්මයේ තුළට උන්වහන්සේ යොමු කරපු ධර්ම මාර්ගය අවබෝධ කරගෙන පින්නතුනි මේ ලෝක ස්වභාවය මේ දැනට ක්‍රියාත්මක වන මේ මහා භයානක අනුතුරින් නිර්භීතව මුහුණ දීලා ඊළඟ භවය සඳහා තමාගේ සලස්ම පිළිබඳ දැනුවත් වෙනවා. සිහියෙන් යුක්තව පින්නතුනි තමන්ට මේ ලෝකයේ තුල ජීවත් වීමට මේ ධර්මය තුලින් තාමත් මහා සේවයක් සිදු වෙනවා. එය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි අවශ්‍ය කාරණය. එහෙම නැතුව මරණයෙන් සැඟවීමට උත්සාහ ගැනීම සාර්ථක වෙන්නේ නැහැ. මරණ ධර්මයේ කාටත් හිමිකමක් ඇති නිසා. ඒ නිසා මේ මොහොතේ පැහැදිලි කළ ධර්මය අවබෝධය තුලින් හැම දිනෙකම ලෝකේ යථාර්ථය තමන් කියන්නේ කවුද කියලා දැකලා තමන් මේ ලෝකෙට ඉපදීමත් මරණයත් අනතුරු ඉපදීමත් මරණයත් කියන චක්‍රයේ නිදහස් වීමට ගත යුතු මහන්සිය දැකලා ධර්ම අවබෝධය තුලින් මේ සංසාර ප්‍රවාහයෙන් නිදහස් වීමට ගන්නා උත්සාහයට හැම දිනම යොමු වුණොත් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් පින්නොත් ධර්මයේ දැකීම වෙනවා. උන්වහන්සේ දේශනා කරන යමෙක් උන්වහන්සේ දැක්කනම් ධර්මයේ දැක්ක කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ පින්නොත් මේ ධර්ම සලස්ම දැකලා. උන්වහන්සේ මේ කර්ම ධර්ම චක්‍රයෙන් නිදහස් වෙනට මාර්ගය දැකලායි බුද්ධත්වයට පත් වුණේ. ඒ වගේම උන්වහන්සේ මේ කර්ම ධර්ම සලස්මේ හැදෙන හැටි දැකලා ඒක නිර්මාණය වෙන හැටි දැකලා ඒකින් අයින් විය යුතු බව දැකලා අයින් වෙන ක්‍රියාමාර්ගය දැකලා ඒකින් අයින් වීමෙන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා හැම කෙනෙක්ම පින්නතුනි ධර්මයේ දැකිය යුතුයි, ධර්මයේ ඇසිය යුතුයි, ධර්මයේ දැකිය යුතුයි. එහෙනම් උන්වහන්සේ දේශනා කරන සෝ ධම්මං පස්සති යෝ මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් නිර්වාණ ධර්මයේ දැක්කනම් ඒ මම දකිනවා බුදුන් වහන්සේ දකිනවා කියලා. යමෙක් බුදුන් වහන්සේ දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දකිනවා නම් මේ නිර්වාණ ධර්මයේ දැක්ක කෙනා වෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ හැම කෙනෙකුම පැහැදිලි කළේ නිර්වාණ ධර්මයයි. ඒ නිර්වාණ ධර්මයේ හරියට අවබෝධ වුණා නම් ඒ පුද්ගලයා බුදුන් දැක්කා හා සමාන වෙනවා. උන්වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය නිසා. ඒ නිසා හැම විටම ධර්මයේ ඇසීමෙන් ඒ අසු ධර්මයේ දැකීමට යොමු වීම තුළ ඕනෑම ප්‍රඥාවන්තයෙකුට මේ ලෝක ධාතුවේ තියෙන දුක් සලස්මින් භයානක සලස්මින් දහස් වෙනට උන්වහන්සේ ධර්මයේ එකම මාර්ගය බාටපත් වෙන බව
ඒකාන්තයෙන්ම විශ්වාස කළ හැකි. සියලු දෙනාට තෙරුවන් සරණයි.